අපි අද කරන්නේ තව දවස් අදත් එක 3යි දී. දැන් සුළුවක් තරම් කරන්නම්. සුළුවට තරම් අපි කරන්නේ. මේක මේ ඇඩ්මිට් කරන්න නැත්නම් දන්නේ කවුරුත් අතනින් මට ඇඩ්මිට් කර ඉන්නේ. right. ISLM විග්‍රහය කියන එක තමයි කරන්නේ. මේ කතාව මම කියන්නම්. ඔයාලගේ ටියුට් එකත් හම්බෙලා ඇති කියලා මම හිතනවා. එදත් දාලා තිබ්බ හින්දා අනිවාර්යෙන්ම ඇති. ISLM විග්‍රහය යටතේ අපි කරන්නේ තාර්ව ආර්ථික සමතුලිතය. හරි. තාර්ව ආර්ථික ඕන තරම් කරලා ඇති. හැබැයි ISLM විග්‍රහයට පිටින් ඔයාලා තාර්ව ආර්ථික සමතුලිතය ගැන ඉගෙනගෙන තියෙනවා. හරිද? අද ඉගෙන ගන්න මේ විග්‍රහය යටතේ තාර්ව ආර්ථික සමතුලිතය කොහොමද හැදෙන්නේ කියන එක විශේෂයෙන් කේන්ස්ගේ විග්‍රහයට අනුව අපි බලමු. දැන් ලියවෙන්නේ නැද්ද මන් දන්නවද? ඔයාලට මතකද ආර්ථිකය සාර්වාර්ථිකයම සමතුලිත වෙන්න නම් අභ්‍යන්තර සහ බාහිර කියන දෙයන්සේම සමතුලිත වෙන්න. හරිද? අභ්‍යන්තර සමතුලිතය ඇති වෙන්න ඕනේ. ඒ වගේම බාහිර සමතුලිතයක් ඇති වෙන්න ඕනේ. හරිද? අභ්‍යන්තර සහ බාහිර කියන දෙකම එකට ගත්තාම තමයි සාර්වාර්ථික සමතුලිතය හැදෙන්නේ. හරිද? එන්න මේ වෙළඳපොළවල් දෙකීම ආර්ථිකයන් දෙකම සමතුලිත වෙච්චාම තමයි සාර්වාර්ථික සමතුලිතය වෙන්නේ. දැන් අපි බලුවොත් අභ්‍යන්තර සමතුලිතය. මේක ගත්තොත් අභ්‍යන්තර සමතුලිතය කියලා කියන්නේ දේශීය සමතුලිතය. දේශීය සමතුලිතයට දේශීය වෙළඳපොළේ වෙළඳපොළ වර්ග කීයක් තියෙනවද? එකක් තමයි භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා වෙළඳපොළ. ඒක ලියවෙන්නේ නැහැ. හරිද? භාණ්ඩ හා සේවා වෙළඳපොළ. අනිත් එක තමයි මුදල් වෙළඳපොළ. හරිද? එහෙනම් භාණ්ඩ හා සේවා වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකම සමතුලිත වෙන්න ඕනේ අභ්‍යන්තර සමතුලිතය ඇති වෙන්න. මේ දෙකේ සමතුලිතය ඇති වෙන්න ඕනේ. හරිද? දේශීය එහෙම නැත්නම් අභ්‍යන්තර සමතුලිතයට නම් භාණ්ඩ වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ සමතුලිත වෙන්න ඕන. ඒ වගේම මුදල් වෙළඳපොළ සමතුලිත වෙන්න ඕන. බාහිරින් පවතින වෙළඳපොළ සමතුලිත වෙන්න නම් මොකද්ද සමතුලිත වෙන්න ඕනද? ගෙවුම් ශේෂය සමතුලිත වෙන්න ඕන. ගෙවුම් ශේෂය සමතුලිත වෙන්න ඕන. එහෙමනම් දැන් අන්තිමට ගත්තාම සාර්වාර්ථික සමතුලිතය කියන්නේ අභ්‍යන්තර සමතුලිතයේදී ඇති වෙනවා භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය එන්න ඕනේ. ඒත් එක්ක මුදල් වෙළඳපොළ සමතුලිතය එන්න ඕනේ. එහෙනම් මෙතන භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය, එතන මුදල් වෙළඳපොළ සමතුලිතය. අභ්‍යන්තර සමතුලිතයේ කොටස් දෙකයි. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ සමතුලිතය. බාහිර වෙළඳපොළට මොකක්ද වෙන්න ඕන නැත්නම් ගෙවුම් ශේෂ සමතුලිතය. එහෙම නැත්නම් විදේශීය වෙළඳපොළ සමතුලිතය. විදේශ වෙළඳපොළ සමතුලිතය. එහෙනම් වෙළඳපොළ වර්ග තුනක් තියෙනවා. මොනවාද? භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ සහ විදේශ වෙළඳපොළ කියලා. මේ තුනේම සමතුලිතය ගත්තාම ඒ තුනේම සමතුලිතය තමයි අපි කියන්නේ සාර්ව ආර්ථික සමතුලිතය කියලා. හරිද? එහෙනම් අභ්‍යන්තර සහ බාහිර කියන වෙළඳපොළවල්
සියල්ලගේම සමතුලිතය තමයි අපි සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ. අභ්‍යන්තර ගත්තාම භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය, මුදල් වෙළඳපොළ සමතුලිතය, බාහිරව ගත්තාම බාහිර වෙළඳපොළ එහෙම නැත්නම් ගෙවුම් ශේෂයේ සමතුලිතය. මේ තුනම එකතු වෙච්චාම අපි කියනවා සම්පූර්ණ ආර්ථික සමතුලිතය කියලා. එහෙම නැත්නම් සාර්වාර්ථික සමතුලිතය කියලා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. පොඩි දෙයක් නේ කිව්වේ නේ. හැබැයි හොඳටම අහගන්න එක එක්කෙනාගේ මත අපි විග්‍රහ කිරීමේදී ටිකක් පැටලෙන්න බලයි. හොඳ අවධානයෙන් අහගෙන හිටියේ නැත්තම්. අපි දැන් බලමු මේ සාර්වාර්ථික සමතුලිතය පිළිබඳව අතීතයේ ඉඳන් කොහොමද පැවතුනේ කියලා සම්භාව්‍ය ආර්ථික විග්‍රහය අනුව. සම්භාව්‍ය ආර්ථික විග්‍රහය. ලියන්නේ නේ එකක්වත් තමයි උත්තර කිව්වද? right? සාර්වාර්ථික සමතුලිතය පිළිබඳ සම්භාව්‍ය ආර්ථික විග්‍රහය කොහොමද කියලා බලමු. සම්භාව්‍ය ආර්ථික විග්‍රහයේදී සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් විසින් කියනවා එයා උපකල්පන කීපයක් මත තමයි ගොඩනගන්නේ ආර්ථිකය සරල ආවෘත ආර්ථිකය. සරල ආවෘත ආර්ථිකය. ඒ කියලා කියන්නේ විදේශ රාජ්‍ය මැදිහත් වීමක් නැත. සරල ආවෘත ආර්ථිකයක්. ඔයාලා ඒක දන්න. ඊට පස්සේ සම්භාව්‍යවාදීන් තව උපකල්පනයක් කරනවා සියලුම වෙළඳපොළවල් එහෙම නැත්නම් සියලුම නිෂ්පාදකයන් හැසිරෙන්නේ ලාභ උපරිම කිරීමේ අරමුණින්. ලාභ උපරිම කිරීමේ අරමුණින් තමයි සියලු දෙනාම කටයුතු කරන්නේ. තව උපකල්පනයක් කරනවා නිෂ්පාදන සාධකයක් හැටියට පවතින්නේ ශ්‍රමය විතරයි කියලා. ශ්‍රමය විතරයි කියලා පවතින්නේ නිෂ්පාදන සාධකයක් හැටියට. දැන් මේ කියන උපකල්පන මතින්ද සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් ඒක ටිකක් අර කතන්දරයක් තමයි මේ කියන්නේ. ගොඩනගනවා සාර්වාර්ථික සමතුලිතය පිළිබඳව න්‍යායන් දෙකක්. එකක් තමයි මූල්‍ය න්‍යාය, අනික තමයි වටිනාකම් න්‍යාය. මූල්‍ය න්‍යායේදී කියවෙන්නේ ආර්ථිකයේ මිල මට්ටම තීරණය වෙන්නේ කොහොමද කියන. ඊට පස්සේ සම්භාව්‍ය ආර්ථික න්‍යායයේ වටිනාකම් න්‍යාය තුලින් කියවෙන්නේ භාණ්ඩ හා සේවා තොගේ වටිනාකම කොහොමද තීරණය වෙන්නේ කියන. මේ දෙක ගැන කතා කරනකොට සම්භාව්‍යවාදීන් අංශ දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි මූර්ත අංශය, අනික තමයි මූල්‍ය අංශය. මේවා වැඩි බරපතලව ගන්න එපා. මම මේ පාඩමට එන්න ඕන හින්දා පසුබිම කියන්නේ. ඒ එනකොට ඔයාලට මතකද මෙන්න මේක කියන මම මේ කෙටියෙන් කියන්නේ MB සමානයි PT කියන එක. මුදල් ප්‍රමාණවාදී න්‍යාය. එහෙම නැත්නම් ඔයාලා ඉගෙනගෙන ඇති M සමානයි KPY කියලා. ඕකෙන් හරි ඉගෙනගෙන තියෙන එකකින් කමක් නැහැ. මේ න්‍යාය ගැන තමයි මම මේ වචනයෙන් කියන්නේ. මේක ඔයාලා ඉගෙනගෙන ඇති M කියන්නේ මුදල් සැපයුම, සංසරණ ප්‍රවේගය, මිල මට්ටම, භාණ්ඩ හා සේවා තොගය කියන එක. ඒක තමයි සම්භාව්‍යවාදීන්ගේ සාර්වාර්ථික සමතුලිතයේදී විග්‍රහ කරන්නේ කොටස් දෙකකට බෙදලා. එකක් මුදල් මූල්‍ය න්‍යාය, අනික වටිනාකම් න්‍යාය. ඒකෙදි වටිනාකම් න්‍යායයේ බලපෑම මූල්‍ය න්‍යායටත්, මූල්‍ය න්‍යායයේ බලපෑම වටිනාකම් න්‍යායටත් ඇති වෙන්නේ නැහැ කියලා තමයි සම්භාව්‍යවාදීන් කිව්වේ. ඒ එකම කියනවා ආර්ථිකය මම කෙටියෙන් කියන්නේ සම්භාව්‍යවාදීන් කියන්නේ මුදල් ඉල්ලුම ඇති වෙන්නේ සමස්ත සැපයුමට සමාන වන තැනදී තමයි සමතුලිතය ඇති වෙන්නේ කියලා මූලික වශයෙන්ම කියන්නේ. හැබැයි අපි බලපුවාම භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ, භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ
සමාන වන තැනේදී තමයි සමතුලිතය ඇති වෙනවා කියලා කියන්නේ සම්භාව්‍යවාදීන්. හැබැයි ඊට පස්සේ කියනවා සම්භාව්‍යවාදීන් භාණ්ඩ මුදල් ඉල්ලුම් කරන්න තියෙන එකම මාර්ගය මුදල් ඉල්ලීමට ඇති මාර්ගය මොකක් කියලා හිතන්නේ? මුදල් ඉල්ලුම් කිරීමට ඇති මාර්ගය භාණ්ඩ සැපයුමයි කියලා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? භාණ්ඩ සැපයුමයි. ඇත්තද? මුදල් ඉල්ලන්න තියෙන එක මාර්ගය භාණ්ඩ සැපීමයි. ඒක අපිට හිතුව නැතුවට බලන්න මේ කාලේ හිතලා තියෙන විදිහ දැන් ඔයාලා භාණ්ඩ ඔයාලා නිෂ්පාදනය කරන භාණ්ඩ ගිහිල්ලා වෙළඳපොළට අලෙවි කරන් පස්සේ ඔයාලට මුදල් හම්බ වෙනවා. ඒ කතාවනේ මේ කියන්නේ. මුදල් ඉල්ලනවා කියලා කියන්නේ භාණ්ඩ සපයන. හරිද? එහෙනම් AS සමානයි AD කියලා කියන්නේ සමස්ත සැපයුම සමාන වෙන්න ඕනේ සමස්ත ඉල්ලුම. දල වශයෙන් තේරුම් ගන්න වැඩි ඔළුවට ගන්න එපා දැම්ම හරි. තව පස්සේ අපිට මේක ටිකක් තරව ඉගෙන ගන්න තියෙන හින්දා දල අදහසක් ගන්න මම මේ මුල පාඩම නෙමෙයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න. රයිට්. එහෙනම් සම්භාව්‍යවාදීන් කියන්නේ සමස්ත ඉල්ලුමට සමස්ත සැපයුම සමාන නම්. ඒ කියන්නේ ආර්ථිකයේ ඉන්න සියලුම ඉල්ලුම් ටික සියලුම සැපයුම් ටිකට සමාන වන තැනේදී ආර්ථිකයක් සමතුලිත අභ්‍යන්තර වශයෙන්. මොකද විදේශ වෙළඳපොළක් නැහැ මේක. රජයේ සම්බන්ධ වීමක් නැහැ. කියලා තමයි උපකල්පනය කරේ. කියලා එහෙනම් සමස්ත සැපයුමට සමස්ත ඉල්ලුම සමාන නම් ආර්ථිකය සමතුලිතයි. හැබැයි ඒත් එක්කම සම්භාව්‍යවාදීන් කියන මුදල් ඉල්ලුම ඇති වෙන්නේ භාණ්ඩ සැපයුමෙන් කියලා. භාණ්ඩ මේ කියන එක මේ භාණ්ඩ සපයනවා. ඔන්න භාණ්ඩ සපයනවා. එතන තියෙනවා කඩේ මේක හොඳට තේරුම් ගන්න ඕන මොකද පස්සේ නැත්තම් ගැටලුවක් වෙයි. ඒ ඉන්නේ මුදලාලි බඩ තරියට දාගෙන දැන් මෙයා ගිහිල්ලා භාණ්ඩ ටික දෙනවා කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩ සැපයුම. පැහැදිලිද කියන එක? භාණ්ඩ සැපයුම. තා හිමින් කරන්නේ මුලදී. හරිද? භාණ්ඩ සැපයුම. මේ බඩු ටික ගිහින් දුන්නාම මෙයා දෙන්නේ මොනවද? මුදල්. මුදල් දෙනවා. එහෙනම් මෙහෙන් භාණ්ඩ දෙනවා. මෙහෙන් මුදල්. මෙයා භාණ්ඩ දීපු දෙනවා කියලා කියන්නේ අනිත් පැත්තට මොකක්ද? මුදල් ඉල්ලනවා කියන එක. භාණ්ඩ සැපයුම කියලා කියන්නේ මුදල් ඉල්ලුම. හරිද? අනිත් පැත්තෙන් දැන් මෙයා මොකද කරන්නේ? මේ අමුද්‍රව්‍ය ටික දීලා මෙහෙ නිෂ්පාදනය කරන් පස්සේ මෙයාගේ මේ කර්මාන්ත ශාලාවේ ඒ බඩු ටික ගන්න දැන් ආපහු යනවා. දැන් බඩු ටික ගන්න යනවා. එහෙනම් භාණ්ඩ මේ එක්කෙනා හැදුවෙන් පස්සේ භාණ්ඩ ඉල්ලුම කියලා කියන්නේ මුදල් මොකක්ද එහෙනම්? භාණ්ඩ ඉල්ලුම කියන්නේ මුදල් මොනවද? කියන්නේ පොඩි දෙයක් අහන්නේ නැත්තම් ඉන්දියානු හින්දා. භාණ්ඩ ඉල්ලුම කියන්නේ අනිත් පැත්තට මොනවා කියලාද හිතන්නේ? කියන්නේ උදේ භාණ්ඩ ඉල්ලුම කියන්නේ මුදල් මොනවද? ඔය කියලා දීපු එක අනුව භාණ්ඩ ඉල්ලුම කියන්නේ මුදල් මොකක් කිරීම. මෙයා ගිහිල්ලා දැන් භාණ්ඩ මේ මුදලාලිගෙන් අර නිෂ්පාදනය කරපු භාණ්ඩ ඉල්ලන. මුදල් මොකද එතකොට? මුදල් සැපයුම් පොඩි දෙයක්. ඔව් මෙයා භාණ්ඩ මෙයාගෙන් ඉල්ලනවා කියලා කියන්නේ මෙයා මුදල් දීලා තමයි ගන්න ඕනේ. එහෙනම් මුදල් සැපයුම්. හරිද? එහෙනම් භාණ්ඩ ඉල්ලුම මේක වෝල්රස්ගේ නියමය කියලා කියන්නේ. වෝල්රස්ගේ නියමය. හරිද? ඒව වැඩි නම් ඕව අවශ්‍ය නැහැ. එහෙනම් භාණ්ඩ සපයනවා කියලා කියන්නේ මුදල් ඉල්ලනවා. එහෙනම් මුදල් භාණ්ඩ ඉල්ලුම කියලා කියන්නේ මුදල් සැපයුම. දැන් එහෙනම් සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමාන වෙන්න ඕනේ. එහෙනම් භාණ්ඩ ඉල්ලුම සමානයි නම් භාණ්ඩ සැපයුමට මොකද වෙන්නේ? සමස්ත ඉල්ලුම මේ කියන්නේ සමස්ත ඉල්ලුම AD සමානයි AS. මොනවද භාණ්ඩ වෙළඳපොළේ. එහෙනම් භාණ්ඩ වෙළඳපොළේ සමස්ත භාණ්ඩ ඉල්ලුම සමස්ත භාණ්ඩ සැපයුමට සමාන නම් මොකද කියන්නේ? භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි. භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි. හැබැයි භාණ්ඩ සැපයුම මොකද්ද? මුදල් ඉල්ලුමට. මුදල් ඉල්ලුමට සමානයි. භාණ්ඩ ඉල්ලුම මුදල් සැපයුමට සමානයි.
එහෙනම් භාණ්ඩ ඉල්ලුම භාණ්ඩ සැපයීමට සමාන වෙනකොට මුදල් ඉල්ලුම මුදල් සැපයීමට සමාන. එහෙනම් එතකොට මොකද? මුදල් වෙළඳපොළ සමතුලිතයි. සම්භාව්‍යවාදීන් කියන්නේ භාණ්ඩ ඉල්ලුම කියලා කියන්නේ මුදල් සැපයීම, භාණ්ඩ සැපයීම කියලා කියන්නේ මුදල් ඉල්ලුම. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා නම් අනිවාර්යයෙන්ම මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවාමයි කියලා. ඇයි? භාණ්ඩ ඉල්ලුම කියලා කියන්නේ මුදල් සැපයීම. භාණ්ඩ සැපයීම කියලා කියන්නේ මුදල් ඉල්ලුම. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා නම් ඒ දෙන්නට මේ දෙන්න සමාන නිසා මුදල් වෙළඳපොළ අනිවාර්යයෙන්ම සමතුලිත වෙනවා කියලා තමයි සම්භාව්‍යවාදීන් කියන්නේ. ඒ සමතුලිත වෙන තත්ත්වයේ යටතේ පූර්ණ සේවා නියුක්ති මට්ටමකුත් ඇති වෙනවා. පූර්ණ සේවා නියුක්තියක් හෝ වියුක්තියක් ඇති වෙන්නේ නැහැ. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තයි කියලා තමයි සම්භාව්‍යවාදීන් කියන්නේ. හරිද? සම්භාව්‍ය න්‍යායට අනුව භාණ්ඩ වෙළඳපොළේ සමතුලිතය ඇති වෙන්නේ. මේ න්‍යාය මත ගිහිලා සම්භාව්‍යවාදීන්ට අනුව භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය. ඔය කියපු සමතුලිතය දැන් අපි ඉංග්‍රීසියට යනවා. ඔයාලගේ පාඩමට මේක නිකන් අර කතන්දරේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය. සම්භාව්‍යවාදීන්ට අනුව භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ඇති වෙන්නේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින්. පොලී අනුපාතිකයේ තීරණය වීම පිළිබඳ සම්භාව්‍ය න්‍යායට අනුව පොලී අනුපාතිකය තීරණය වීමට අදාළ සම්භාව්‍ය න්‍යායට අනුව ඉතුරුම් සහ ආයෝජන කියන දෙකම පොලී අනුපාතිකයේ ශ්‍රිතයන් කියලා තමයි සම්භාව්‍යවාදීන් කියන්නේ. සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් කියන්නේ මේ සමතුලිතය තීරණය කරන්න යනකොට ඉතුරුම් කියන්නේ සහ ආයෝජන කියන්නේ දෙකම පොලී අනුපාතිකයේ මත රඳා පවතින විචල්‍යයන් දෙකක් කියලා. මේව නම් හොඳට අහගන්න. හරිද? කවුද කියන්නේ? ආර්ථික විද්‍යාඥ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් කියනවා මේ කේන්ස් ඉස්තර හිටපු අය. ඊට පස්සේ කේන්ස්ගේ න්‍යාය තමයි අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. කියනවා භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය සම්භාව්‍ය න්‍යායට අනුව භාණ්ඩ වෙළඳපොළේ සමතුලිතය ඇති වුණේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින්. පොලී අනුපාතිකයේ තීරණය වීම පිළිබඳ සම්භාව්‍ය න්‍යායට අනුව පොලී අනුපාතිකය තීරණය වෙන මේ සැපයුම සහ ඉතුරුම් සහ ආයෝජන කියන දෙකම පොලී අනුපාතිකයේ සිටින. දැන් මට කියන්න ඉතුරුම් පොලී අනුපාතිකයේ මොන ශ්‍රිතයක්ද? ධනද ඍණද? ධන ශ්‍රිතයක්ද ඍණ ශ්‍රිතයක්ද? නිකන් කියන්න බෑ. ඉතුරුම් පොලී අනුපාතිකයේ ධනද ඍණද ශ්‍රිතය? ඒ කියලා කියන්නේ පොලී අනුපාතිකයේ වෙනස් වෙනකොට ඉතුරුම් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලුවොත්. ධන ශ්‍රිතයක්ද ඍණ ශ්‍රිතයක්ද? කියන්නකෝ බලන්න කවුරු හරි. ධන. ධන නේද? ඇයි? ඒක පොඩි දේවල්. හැබැයි පොඩි දේවල් වුණාම මම හිමින් කියලා දෙන්නේ නොකරපු අයත් එක්කෙනෙක් හරි ඇති. නමුත් හොඳට අහගෙන යන්න පොඩි දේවල් තව චුට්ටකින් ඒ වුණාට ගැඹුරු දේවල් බවට පරිවර්තනය වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ ටික හරියටම අල්ලගෙන යන්න සහ ලකුණු 20ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් මාතෘකාවක්. මේක විතරක් ඉන්න පුළුවන් සමහරට කරන්න පුළුවන් වෙන්නේ දවස් 3යි නම් තියෙන්නේ. 10 වෙනිදා ඉවර කරන්න ඕන නම්. ඒ කියන්නේ පොලිය වැඩි වෙනකොට දැන් පොලිය 10 තියෙනකොට ඉතුරුම් මොකද වෙන්නේ? අපි හිතමු 20යි කියලා. පොලිය 20 වෙනකොට මිනිස්සු ඉතුරුම් වැඩි කරනවා නේ. 30 වෙනවා. එහෙනම් රුපියල් මිලියන හරි රුපියල් හරි කමන්නේ. පොලී අනුපාතිකයේ වැඩි වෙනකොට ඉතුරුම් වැඩි වෙනවා. එහෙනම් අපි කියනවා පොලී අනුපාතිකය සහ ඉතුරුම් අතර පවතින්නේ ධන ශ්‍රිතයක්. පොලී අනුපාතිකය සහ ඉතුරුම් අතර පවතින්නේ ධන ශ්‍රිතයක්. පොලී අනුපාතිකය ඉතුරු. හරිද? පොලී අනුපාතිකය අතර පවතින ධන ශ්‍රිතයක්. දැන් ඊට පස්සේ ආයෝජන. ආයෝජන සහ පොලී අනුපාතිකය අතර පවතින මොන ශ්‍රිතයක්? ආයෝජන සහ පොලී අනුපාතිකය අතර පවතින මොන ශ්‍රිතයක් කියලා හිතන්න. ඍණ. ඔව් ඍණ ශ්‍රිතයක්. ඇයි? පොලී අනුපාතික අඩු වෙනකොට දැන් ඒකනේ අපි මේ දවස්වල පොලී අනුපාතිකය අඩු කරන්න පුළුවන් උපරිම මට්ටමට අඩු කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී මුදල් ඉල්ලුම ගත්තොත් ප්‍රයෝජනීයතා පාසයක පවතිනවා කියනවා. අපි ඒක තව පොඩ්ඩකින් කතා කරමු.
එහෙනම් ආයෝජනය අපි තුමු ආයෝජනය පොලි අනුපාතිකය. පොලි අනුපාතිකයේ 20 දී ආයෝජන 10යි. පොලි අනුපාතිකය 15 වෙනකොට ආයෝජන 12ක් විතර වෙනවා. දැන් පොලි අනුපාතය 5 වගේ වෙනකොට මිනිස්සු ආයෝජනය කරනවා 50ක් විතර. ඇයි ඒ? පොලි අඩු වෙන්න සම්පේක්ෂණ චේතනාව. එහෙම නැත්නම් මුදල් ඉල්ලුම ගැන තාම කතා කරගෙන යන්නේ. මිනිස්සු ආයෝජනය කරන්න කැමති වෙරිකු. ඇයි පොලිය ගෙවන්නේ අඩුවෙන්. එහෙනම් පොලි අනුපාතිකය සහ ආයෝජනය අතර පවතින්නේ ඍණ සම්බන්ධතාව. පොලි අනුපාතිකය සහ ආයෝජනය. මෙතන ආයි දාපුවම පොලි අනුපාතිකය. හරිද? එහෙනම් සම්භාව්‍යවාදීන් කියන්නේ මේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ පොලි අනුපාතිකය මත පොලි අනුපාතිකය මත වෙනස් වන ඉතුරුම් සහ ආයෝජනයන්ගේ බලපෑම මත. මේ දෙක එකට හමු වෙන තැන පවතින පොලි අනුපාතිකය සහ ඉතුරුම් ආයෝජන ප්‍රමාණය තමයි සමතුලිත පොලි අනුපාතිකය කියලා කියන්නේ. හරිද? ඔයාලගේ ටියුට් එකේ මේ ටික තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ A කියන ලක්ෂයේදී ආයෝජනය සමානයි S සමානයි I එහෙම නැත්නම් I සමානයි S කොහොමද තමයි. S සමානයි I. දැන් ඔයාලට මතක් වෙන්න ආයර මුල. සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමානයි. දැන් දෙන්නේ කට්ටිය. ෂූ. හරි. තියාගෙන යන එක තමයි දෙකන ඔයාලා දැන් සැරින් සැරින්. එහෙනම් මේ තැනේදී සමස්ත ඉතුරුම ආයෝජන වලට සමානයි. මතකද දන්නේ අර මුල්ම කාලේ අපි ඉගෙන ගත්තා සමස්ත සැපයුම C ධන S සමානයි සමස්ත ඉල්ලුමට ඒ කියන්නේ C ධන I සමානයි එහෙනම් C ට C කැපිටල් ගියාම S ධන I කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් ආයෝජනය සහ ඉතුරුම් කියන දෙකම පොලි අනුපාතිකයේ සිටිය. හැබැයි ඊට පස්සේ කාලේ කේන්ස් මේ කියන සම්භාව්‍යවාදීන්ගේ න්‍යාය ප්‍රතික්ෂේප කරනවා. සම්භාව්‍යවාදීන් මේ කියපු න්‍යාය මේ தත්ත්වය යටතේ පූර්ණ සේවා නියුක්තියක් හැම වෙලේම පවතිනවා කියලා මූර්ත වැටුප් පිළිබඳ විග්‍රහයක් කරලා මෙහෙම අදි සේවා සැපයුමක් පවතින අවස්ථාවකදී මිනිසුන්ගේ ශ්‍රම සේවා සැපයුම වැඩිවීම නිසා පස්සේ කාලේ ආපහු මේක සමතුලිතයටපත් වෙලා හැම අවස්ථාවෙදීම ආර්ථිකය පූර්ණ සේවා නියුක්ති මට්ටමේ පවතිනවා කියන තමයි කට්ටිය තර්ක කරේ. නමුත් කේස් ඊට පස්සේ කියනවා නෑ එහෙම වෙන්නේ නෑ. මෙයාලා මේ කියපු පොලි අනුපාතිකය සහ ඉතුරුම් පිළිබඳව තියෙන මේ මොකක්ද මේ සම්බන්ධතාවය එහෙම නෙවෙයි කියලා කේස් කියනවා පස්සේ. එතකොට කේස් මෙතෙන්දී මොකද්ද ප්‍රතික්ෂේප කරන්නේ මේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය පිළිබඳ පොලි ප්‍රතිපත්තිය පිළිබඳව එහෙම නැත්නම් මේ පොලිය පිළිබඳ සංකල්පය කේන්ස් විසින් ප්‍රතික්ෂේප කරන ප්‍රතික්ෂේප කිරීමේදී කේන්ස් ප්‍රතික්ෂේප කරන්නේ ඉතුරුම් සිතය. ඉතුරුම් සිතය ප්‍රතික්ෂේප කරනවා කේන්ස්. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? කේන්ස් කියන්නේ ඉතුරුම් පොලි අනුපාතිකයේ සිතයක් නෙමෙයි. හරිද? සම්භාව්‍යවාදීන් කිව්වේ මොකක්ද? ඉතුරුම් පොලි අනුපාතිකයේ සිතය. ආයෝජන පොලි අනුපාතිකයේ සිතය. හැබැයි කේස් එනකොට කේස් මේක ප්‍රතික්ෂේප කරනවා. කේස් කියනවා ඉතුරුම් පොලි අනුපාතිකයේ සිතයක් නෙමෙයි. එහෙනම් ඉතුරු මොකේ සිතයක් කියලාද ඔයාලා හිතන්නේ? කේස් කියන ඇත්ත ඉතුරු මොකේ සිතයක් කියලා කියන්න පුළුවන්? කියන්න බලන්නකෝ මොකේ සිතයක් කියලාද කේන්ස් හිතනවා ඇත්ත. කේන්ස් හිතන එක අපි දන්නවනේ නේ. කමක් නැහැ කේන්ස් හිතන එක ඔයාලා හිතන්නකෝ. එයා හිතපු එක. දැන් ඔයාලට හිතන්න දෙයක් නැහැ. මොකක් කියලාද හිතන්නේ නැත්තේ? කියන්න. බොරු හරි කියන්න. අවුරුක් කියන්නේ මොකක්ද? කේන්ස් ඔයාලට නිකන් හිතෙන ඉතින් කේන්ස් පැත්තකින් තියන්න ඔයාලට හිතෙන්නේ මුදල් ඉල්ලුම. හොඳයි නිකන් හරි කියන්නේ. කේන්ස් කියනවා දැන් අදින් පස්සේ හරි ඊ නෑ ළමයි ටික නේද?
කියනනම් ආයෙත් නැතේ හරි. මම කිව්වේ කේස් කියන්නේ ඉතුරු පොලි අනුපාතික කේස්විතයක් නෙමෙයි. එහෙනම් මොකේද? කේස් කියනවා ඉතුරු ආදායමේ සිටිය. ඇත්තද නෙමෙයි කියන්නේ. දැන් මේවා ටිකක් හිතන්න ඕනේ. සාර්වත්‍රික විද්‍යාව ටිකක් හිතන්න ඕනේ. සූක්ෂමාර්ථික විද්‍යාව වගේ නෙමෙයි. දැන් හිතලා බලන්න. ඉතුරු වැඩි වෙන්නේ පොලිය නිකන් කතා කරමු. එච්චර ගොඩ වෙලා කතා කරන්න අපිට මේක තර්ක කරන්න වෙලා නැහැ. පොලිය කොච්චර වැඩි වුණා? නේද? අපි තුමු ඉතුරු සහ පොලිය අතර ගත්තොත් පොලිය වැඩි වෙනවා. එච්චර. හරිද? මොමනේ තිබ්බේ? පොලිය මෙහෙම වැඩි වෙනවා. පොලිය 5 10 15 ආදී වශයෙන් වැඩි වෙනවා. එතකොට ඉතුරු මෙහි 10 20 30 ආදී වශයෙන් මෙහෙම වැඩි වෙනවා කියන එක නෝ කියන්නේ අපි ඉස්සලා කිව්වේ සම්භාව්‍යවාදී. කේස් කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. ඇත්තටම හිතලා බැලුවොත් මොකද වෙන්නේ? කොච්චර පොලිය ඉහළ ගියා මිනිස්සුන්ගේ ආදායම රුපියල් 10යි 100යි තියෙන ඉතා පහළ මට්ටමේ ඉඳන් මේ කියන විදිහට ඉතුරු වැඩි කරන්න පුළුවන්. ඇත්තටම බෑනේ. ඇත්තටම අපි හිතලා බැලුවොත් එහෙනම් මේ කේස් කියන කතාව ඇත්ත. පොලිය අනුපාතිකයේ කොච්චර අඩු වුණා සල්ලි නැත කොහොමද ඉතුරු කරන්නේ? එහෙනම් ඒක හින්දා වෙන්නේ නැති කේස් කියන්නේ පොලිය අනුපාතිකයේ මත ඉතුරු රඳා පවතින්නේ ආදායම මත රඳා පවතින. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට ඉතුරුම් වැඩි වෙනවා. දැන් ඔයාලට ගැටලුවක් නැහැ. පොලිය වැඩි වෙනකොට ඉතුරුම් වැඩි වෙන්නේ ආදායම වැඩි වෙනකොට ඉතුරුම්. එහෙම නැත්නම් පොලිය වැඩි වෙනවා. ආදායම අඩු වෙනවා. එහෙම නැත්නම් ආදායම වැඩි වෙනවා ඒ වෙලාවට පොලියත් වැඩි වෙනවා. එතකොට ඉතුරුම් වැඩි වෙයි. ගැටලුවක් නැහැනේ. හැබැයි ආදායම වැඩි වෙනවා ඒ වෙලාවේදී ඉතුරුම් මේ පොලිය අනුපාතිකය අඩු වෙනවා. එහෙනම් එතකොට මිනිස්සු ඉතුරුම් වැඩි කරයිද ආදායම වැඩි වුණා කියන්නේ. පැහැදිලිද කියන එක? ආදායම වැඩි වෙනවා. එහෙනම් ආදායම වැඩි වෙනකොට ඉතුරුම් වැඩි වෙනවා. කේස් කිව්වේ. හැබැයි ආදායම වැඩි වෙනකොට පොලිය අඩු වෙනවා. එහෙනම් සම්භාව්‍යවාදීන් කියන්නේ පොලිය අඩු වෙනකොට ඉතුරුම් අඩු වෙනවා. හැබැයි ආදායමත් වැඩි වෙලා පොලිය අඩු වෙනවා නම් දැන් සම්භාව්‍යවාදීන් කියන එකටත් විරුද්ධව යනවා. කේස් කියන එක කේස් කියන එකට විරුද්ධව යනවා සම්භාව්‍යවාදීන්. එතකොට එහෙමනම් ඒක හින්දා කේස් කියනවා මේක වැරදි. පොලිය අනුපාතික කේස්විතයක් නෙමෙයි. කේස් කියන්නේ ජාතික ආදායම. එහෙම නැත්නම් ආදායමේ ස්විතයක් තමයි ඉතුරුම් කියලා කියන්නේ. ඔයාලට මේක තර්ක කරලා බලන්න පුළුවන් සම්භාව්‍යවාදීන්ද මේ කියන කතාව ඇත්තද? එහෙම නැත්නම් කේස් කියන කතාව ඇත්තද? නැත්නම් මේ දෙන්න කියන එක අතර තර්කයක් ගොඩනගලා ඕන්න ඔයාලට න්‍යායක් වෙනම හොයන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මෙතෙන්දී මේ සම්භාව්‍යවාදීන්ගේ මේ මතය කේස් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කේස් කියන්නේ ඉතුරුම් පොලිය අනුපාතික කේස්විතයක් නෙමේ ආදායමේ ස්විතයක් කියලා. මුලදී පොඩ්ඩක් ඔයාලට මේක ගැටලු වගේ තේරෙයි. නමුත් අගට යනකොට වඩා පැහැදිලි වෙනවා. එක දිගට මේක අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. පොලිය අනුපාතිකයේ තීරණය පිළිබඳ කේන්සියා න්‍යායතය මුදල් වෙළඳපොලේ මුදල් සැපයුම් බාහිර සාධකවල තීරණය වෙලා. එතකොට එහෙනම් කේන්ස් කියන්නේ මුදල් වෙළඳපොලේ තියෙන මුදලට පවතින ඉල්ලුම සහ සැපයුම මත පොලිය අනුපාතිකයේ තීරණය වෙනවා. ඊට පස්සේ කේන්ස් කියනවා පොලිය අනුපාතිකයේ තීරණය වෙන්නේ මුදල් ඉල්ලුම සහ සැපයුම මත. මුදල් ඉල්ලුම සහ සැපයුම මත තමයි පොලිය අනුපාතිකය තීරණය වෙන්නේ කියලා කියන්නේ. හරිද? කේන්ස් ඊට පස්සේ කියන්නේ මේ පොලිය අනුපාතිකය කියන එක තීරණය වෙන්නේ මුදල් ඉල්ලුම සහ සැපයුම මත. ඒක අපි බලමු. ඔයාලා ඒ ලෙවල් වලට ඉගෙනගෙන තියෙනවා මුදල් සැපයුම MS බාහිර සාධක මත තීරණය වෙනවා කියලා මේ ආකෘතිය නෑ. බාහිර සාධක මත තීරණය වෙනවා කියලා අපි උපකල්පනය කරමු. උපකල්පනය කරා. එහෙනම් මේ ආකෘතිය නෑ. එහෙනම් තීරණය වෙච්ච මේ බාහිර සාධක මත තීරණය වෙච්ච මුදල් සැපයුම වල පවත්නා වූ මුදලට කරන ඉල්ලුම මත පොලිය අනුපාතිකයේ තීරණය වෙනවා. එතකොට මුදල් ඉල්ලුම MG
එහෙම නැත්නම් L කියලා. මුදල් ඉල්ලුම කොටස් දෙකයි L1 L2. ඒ කියලා කියන්නේ මේ කියන්නේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. ඒවා ඉගෙනගෙන තියෙනවා සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. මේ කියලා කියන්නේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එහෙනම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සහ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියන දෙකේම එකතුවෙන් ඇති වෙන මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම මත තමයි පොලි අනුපාතිකයේ තීරණය වෙන්නේ. කියලා තමයි කේන්ස් කියන්නේ. එහෙනම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා කියන්නේ ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන්. ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා කියන්නේ මුදල් වශයෙන් ළඟ තබා ගැනීම. සහ සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. එහෙනම් මේ වලට මුදල් ඉල්ලුමට බලපාන්නා වූ සාධක මතක ඇතිනේ. ඒවට උත්තර මතක් කරගන්න. එතකොට මුදල් සඳහා ඉල්ලුම් කරන සාධක හතරක් තියෙනවා. මේ හතර බෙදලා දැන් ඒක කොටස් දෙකකට ආවා. L1 එහෙනම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම, එවැනි එක L2 අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා කියන්නේ ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. ඒ වගේ ඊට වඩා එහාට විස්තර කරන්න ඕන තමයි මම දන්නවා. බට් වෙලාව නැහැ එච්චර කරන්න. ඒක හින්දා මේවා ගැන පොඩ්ඩක් බලා ගන්න. ගනුදෙනු චේතනාව කියලා කියන්නේ මිනිස්සු ගනුදෙනු කරන්නද මුදල් ඉල්ලනවා. ආරක්ෂණ චේතනාවෙන් කරන ඉතුරු කරන්න. එහෙම නැත්නම් අනාගතයේදී ඇතිවන ව්‍යසනයකදී භාවිතා කිරීම සඳහා මිනිස්සු මුදල් ඉල්ලනවා අද තැන්පත් කරලා තියාගන්න. මුදල් වශයෙන් ළඟ තබා ගන්නත් ඉල්ලනවා මේ මොකක් වශයෙන්ද මේ අර එක කියන්නේ වත්කමක් වශයෙන් ළඟ තබා ගැනීමටත් මිනිස්සු මුදල් ඉල්ලනවා. අනික සම්පේක්ෂණ චේතනාව අනාගතයේදී ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ආයෝජනය කිරීම සඳහා මුදල් ඉල්ලුම් කරනවා. එහෙනම් ඒකයි සම්පේක්ෂණ චේතනාව කියලා කියන්නේ. එතකොට මේ කාරණා දෙක තමයි L කියන එක හැදෙන්නේ. මේවා අත්‍යවශ්‍යයි. ඔයාලට මේ පාඩමේ අගට යනකොට ගාන හදනකොට අත්‍යවශ්‍යයි. සහ ප්‍රශ්න වලට උත්තර ලියන්නත් අත්‍යවශ්‍යයෙන්ම මේ සැරේ ප්‍රශ්නේ අරන් බලන්නකො කොච්චර වුණා වෙලා තියෙනවද කියන එක හරි. මත තමයි පොලි අනුපාතිකයේ තීරණය වෙන්නේ. එහෙනම් දැන් කේන්ස් කියන්නේ L1 මේ L1 කියන එක කියලා. එහෙම නැත්නම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සඳහා පවතින ආදායම මත. ගනුදෙනු කරන ආරක්ෂක. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සඳහා පවතිනවා L2 පොලි අනුපාතිකයේ මත. ඒ නිසා මුදලට ඇති ඉල්ලුම සමස්ත L1 L2 රඳා පවතිනවලු ආදායම සහ පොලි අනුපාතිකය කියන දෙකම මත. පැහැදිලිද? එහෙනම් මේවා නිකන් ඔයාලා හිතලා බලන්න. ආදායම වැඩි වෙනකොට ගනුදෙනු චේතනාවෙන් මම මුදලට මොකද කරන්නේ? මම වැඩිපුර මුදල් ඉල්ලනවාද ගනුදෙනු කරන්න මගේ ආදායම වැඩි නම්. නිකන් හිතලා බලන්න. ඊට පස්සේ ආරක්ෂණ චේතනාවෙන් වැඩි වෙනවා නම් ආදායම වැඩි වෙනකොට මම කීයක් හරි ඉතුරු කරන්න වැඩිපුර පෙළඹෙනවා. එහෙනම් ඒක දෙක අතර ධන සම්බන්ධයක් තියෙන්නේ නේද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සහ ආදායම. ඊට පස්සේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සම්පේක්ෂණ චේතනාවෙන් මොකද කියන්නේ L2 කියලා කියන්නේ අනාගතයේදී ලාභ ලැබීම පරමාර්ථයෙන් ආයෝජනය කිරීම සඳහා අද මුදල් වලට කරන ඉල්ලුම. ඒක පොලි අනුපාතිකයේ සිටියක්. එහෙනම් ඇත්තටම මුදල් ඉල්ලුම කියලා කියන්නේ පොලි අනුපාතිකයේ සහ ආදායම කියන දෙකේම සිටියක් කියලා කියන්නේ. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් දැන් චුට්ටක් තේරුම් නැති තැනක් තියෙනවා. ඔතන එනකන් තේරෙනවද පුතේ? උදාහරණ කරන්න ඉස්සර. අහන්නෙත් නෑ නේ. ඔතන එනකන් පැහැදිලිද? කියන්න එක්කෙනෙක් උනේ. right. දැන් අපි බලමු උදාහරණ තියෙනවද? තියෙනවා. මේක මකන්න නැත්නම් රූප සටහන කචල් වෙයි. මේක පැහැදිලි නේද? පොඩි රඳපුවාම රූප සටහන ඔයාලට පේනවත් අද පැහැදිලි නැති වෙයි. ඉන්නවා ටික ලොකුවට දිනුන මේක මකන්න. දැන් බලමු කොහොමද
මේ කියන සාධකයේ මත පොලි අනුපාතිකය තීරණය වෙන්නේ කියලා. හරිද? ඒ තියෙන්නේ L1 මේ තියෙන්නේ L2. ඔයාලගේ පොතේ මේක තියෙනවනේ. ඔව්. තියෙනවා. ටිටියුට් එක තියෙනවා. මේකෙන් y මේ r මේ L1 මේ L2 පොලි අනුපාතිකය මත තීරණය වෙන්නේ L2 මේක ආදායම මොකක්ද තීරණය. ඒක තමයි දැන් තියෙන්නේ කියන්නේ. හරිද? මේන් තියෙනවා මුදල් සැපයුම. මුදල් සැපයුම right මේකේ තියෙන රූප සටහන මම දින්නන්න නැත්නම් පැටලෙන්න පුළුවන් L1 රඳාපවතින ආදායම මොකද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ජාතික ආදායමේ ධනශ්‍රිතයක්. නැත්නම් ආදායම වැඩි වෙනකොට සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන්නා වූ සාධක දෙක මත මුදලට කරන ඉල්ලුම වැඩි වෙනවා. ඇත්තද බලන්නකෝ. මොකද වෙන්නේ? මුදල් සැපයුම වැඩි වෙනවා. ඔයාලගේ මුදල් වැඩි වෙනකොට මුදල් සැපයුම දැන් ඕනේ නැහැ. ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනකොට මොකද කරන්නේ? ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් කියන්නේ ඉතුරුම් කෙරෙහි කරන ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ. හරිද? ඊට පස්සේ පොලි අනුපාතිකය එහෙම නැත්නම් L2 පොලි අනුපාතිකයත් එක්ක ඍණ සම්බන්ධතාවයක් පවතී. මේක L2 රඳා පවතිනවා පොලි අනුපාතිකයේ සිද්ධියක්. හරිද? දැන් එතකොට අපි හිතමු මුදල් සැපයුම 500යි. මේකේ තියෙන ඉලක්කම ගන්නම්. නැත්නම් ඔයාලට පැටලෙයි. අන්තම් 1000යි කියලා තියෙනවා. මම 500 ගන්න හැටි 1000නේ තියෙන්නේ. නැත්නම් කොහොමද ආවේ? මම වෙන ඉලක්කමක් ගත්ත පැටලෙන්න 1000ම ගන්න. මුදල් සැපයුම රුපියල් මිලියන 1000යි. හරිද? එතකොට එහෙනම් මේක තමයි මුදල් සැපයුම. මුදල් සැපයුම MS. මුදල් සැපයුම රුපියල් 1000 දී සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම අපි හිතමු 600යි කියලා. හරිද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම 600 යටතේ y1 ජාතික ආදායම මට්ටම තීරණය වෙලා තියෙනවා. දැන් 1000ක් මුදල් සැපයුම තියෙනවා නම් වෙළඳපොලේ. එහෙම නැත්නම් ඔයාගා රුපියල් 1000ක් මුදල් සැපයුම තියෙනවා නම් 600ක් ඉල්ලුම් කරන්නේ මේ මුදල් සැපයුමෙන් 600ක් ඉල්ලුම් කරනවා මොනවටද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එනකම් ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මේ රුපියල් 1000න් 600ක් ඉල්ලුම් කරනවා. එතකොට එහෙනම් සමපේක්ෂණ චේතනාවෙන් සහ වත්කමක් වශයෙන් මුදල් තබා ගැනීමට හෙවත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම් සඳහා රුපියල් කීයක් ඉල්ලනවද? කියන්න බලන්න කොච්චර මුදල් ප්‍රමාණයක් ඉල්ලනවද? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙනුවෙන් කොච්චර ඉල්ලනවද? 1000න් 600 සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ඉල්ලනවා. එහෙනම් කීයක් ඉල්ලනවද අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙන්නේ? කියන්න ගන්න. කීයද අක්‍රීය ශේෂ? ඒ කියලා කියන්නේ රුපියල් 1000ක් වෙළඳපොලේ තියෙනවා. ඔයාලා ඔය 1000න් 600ක් ඉල්ලනවා අවුරුද්දට ඇඳුම් ගන්න, ගනුදෙනු කරන්න සහ ඉතුරු කරන්න. ඒක තව මොනවද තියෙන්නේ? ආයෝජනය කරන්න සහ වත්කමක් වශයෙන් ළඟ තබා ගැනීමට ওই 1000න් ඔයාලා කීයක් ඉල්ලනවද? කීයද ඉල්ලන්නේ එතකොට? අක්කි මොකද? 400යි ලොකු ගණන්නේ. පොඩි වහන්නේ ඔයාලට තේරෙනවද කියලා බලන්න. ඒකට උත්තරේ දෙන්න. එහෙනම් 400. මේකේ නෑ මේකේ 200යි කියලා දෙන එක වැරද්ද. හරි. එහෙනම් අපි හිතමු 400ක් ඉල්ලන. ඔන්න 400. ඔන්න අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම 400. ඒ 400 ඉල්ලන වෙලාවේ පොලි අනුපාතිකය කීයද? R 2යි කියලා අපි හිතමු. හරිද? දැන් මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් සැපයුම කියන එක ඔයාලා දන්නවා. මේ ආකෘතිය නැතුවට. නේද? මුදල් සැපයුම M1, M2, M2B ඔයාලා ඒවා ඉගෙනගෙන තියෙනවා මම. හිතන්නේ ඒ ලෙවල් වලට අනිවාර්යයෙන්ම මම ඒ කියන්නේ ඒවා පටු මුදල් සැපයුම, පුළුල් මුදල් සැපයුම, ඒකාබද්ධ පුළුල් මුදල් ඒවා කරන්නේ නැහැ මෙතන. ඒක තරම්ද වෙලා
නෑනේ අපිට ඇත්තටම මේක දැන් මේ පාඩමත් කරන්න තව වෙලා මදිව තියෙන්නේ. රයිට්. එහෙමනම් අපි හිතමු මුදල් සැපීම වැඩි වෙන 1500 දක්වා. මුදල් සැපීම 1500 දක්වා වැඩි වෙනවා. මුදල් සැපීම වැඩි වුණා කියලා මිනිස්සු සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම නිසා එහෙම නැත්නම් ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම වැඩි කරන්නේ නැහැ. පැහැදිලිද මම කියන එක? පැහැදිලිද කියන එක? මුදල් සැපයීම වැඩි වෙනවා 1000 ඉඳලා 1500 දක්වා. හරිද? නමුත් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම එහෙම නැත්නම් ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මිනිස්සු මුදල් වලට කරන ඉල්ලුම වැඩි කරන්නේ නැහැ 600මයි. එහෙමනම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද දැන්? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? හරි කියන කෙනෙක් එන අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? කියන්නකෝ අනේ එක්කෙනෙක් 900යි වෙලි. එහෙනම් 900යි. ඇයි මේ 600 වැඩි වුණේ? හැබැයි මෙතන 500ක් වැඩි වුණා 400ක් තියෙනවා. එහෙනම් දැන් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම 900. එහෙමනම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනකොට පොලි අනුපාතිකය මොකද වෙන්නේ? අඩුයි. හරිද? පොලි අනුපාතිකය අඩු වෙච්චාම පොලි අනුපාතිකයේ සිටියන් වන ආයෝජනය වැඩි වෙනවා. ආයෝජනය වැඩි වෙච්චාම සමස්ත ඉල්ලුම් වැඩි වෙනවා. සමස්ත ඉල්ලුම් වැඩි වෙච්චාම අපි IS වක්‍රයට ගියාම බලමු හරි ලේසි කතාවක් තියෙනවා. තාම IS වලට ආවෙ නැහැ. එහෙමනම් කේන්ස් කියන්නේ මොකද්ද මේ මුදලට තියෙන ඉල්ලුම මුදල් ඉල්ලුම රඳා පවතින්නේ ආදායම සහ පොලි අනුපාතිකය කියන දෙකම. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ආදායමේ සිටයක් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකයේ සිටයක්. හරිද? ඒ මත තමයි පොලි අනුපාතිකය සහ වෙළඳපොළ සමතුලිතයට පත් වෙන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ ඔය කේන්ස්ගේ න්‍යායට එල්ලු චෝදනා නම් මනම් ඔක්කොම ඔයාලා හිමිහිට පොඩක් කියව ගන්න. මොකද එච්චර දැන් පැයක් ගිහිල්ලා නෙමෙයි මම පසුබිම තාම කතා කරේ. ඒකින්ද මෙතෙන් එනකන් පැහැදිලි ඇති. අපි එතනින් එහාට කෙලින්ම අපි පාඩමටම යන් තව චුට්ටක් මට කියන්න ඕනකම තිබ්බත් ඒ ටිකත් නවත්තලා යන්න කියලා තමයි හිතුනේ. අපි කෙලින්ම දැන් මේ මත ගොඩ නැගුණු කේන්සියානු න්‍යාය පසුකාලීනව මේවා ඒකපාර්ශවීය න්‍යායක්. මේක මුදල් සැපයීම සහ මුදල් ඉල්ලුම පැත්ත විතරයි කතා කරන්නේ. භාණ්ඩ වෙළඳපොළ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒකින්ද මේක විවේචනයට භාජනය වෙනවා. මේක ඒකපාර්ශවීය න්‍යායක් හැටියට. එහෙම විවේචනයට ලක් වෙන අවස්ථාවේදී කේන්ස් වාදීන් හැටියට හික් සහ ඇලන් ඉදිරිපත් වෙලා කියනවා නෑ එහෙම වෙන්නේ නෑ. මේක ද්විපාර්ශ්වයම මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ කියන දෙකම නියෝජනය කරන න්‍යායක් හැටියට තවදුරටත් වර්ධනය කරනවා. ඒ වර්ධනය කිරීම සඳහා යොදාගත්ත විග්‍රහය තමයි අපි ISLM කියලා හඳුනා ගන්න. ටූටි දා කෙටි හැඳින්වීමක් ඒක තව තේරෙන්න තව ගොඩාක් කරන්න ඕන නිසා බලමු උපකින් එහා ඔයාලගේ ඩිප්ලෝමැට් එක ගියාම ඒවා කරන්න කල් දීවි කියලා. ඔතෙන් නේද ගන්න. එහෙනම් හික් සහ ඇලන් ඊට පස්සේ මේ ISLM විග්‍රහය මේ කේන්ස්ගේ මතය තවදුරටත් ඉදිරියට ගෙන යන්න තමයි ඉදිරිපත් කරපු න්‍යායක් හැටියට තමයි ISLM විග්‍රහය හැඳින්වෙන්නේ. එතකොට ISLM විග්‍රහයේදී අපි කෙටියෙන් කතා කරමු. LM විග්‍රහය මගින් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය. ඕක ලේසි භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය. LM වක්‍රයෙන් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිතය. තව ඉස්සරහට යනකොට අපි PP කියලා වක්‍රයකුත් ගන්නවා. ඒක අපි කියන්නේ බාහිර වෙළඳපොළ. එහෙම නැත්නම් ගෙවුම් ශේෂ සමතුලිතය. අපි බලමු එකක් දාන්න ඕන වෙයිද කියලා. ඒක ටිකක් තව ටිකක් ගැඹුරුයි. හැබැයි මේ ටියුට් එකේ තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. දැනට එහෙනම් අපි අර මුලින්ම කිව්වා සාර්වත්‍රික සමතුලිතය කියලා කියන්නේ භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ සහ ගෙවුම් ශේෂ. එහෙම නැත්නම් බාහිර වෙළඳපොළ කියන තුනේම සමතුලිතය. දැන් ඒ වෙළඳපොළ වල තුන ගැන තමයි මේ අකුරු 4න් 6න් කියවෙන්නේ. එහෙනම් IS වලින් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය.
අපි බලමු කොහොමද වෙන්නේ කියලා. LM වලින් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිතය. BP වලින් කියවෙන්නේ ගෙවුම් ශේෂ සමතුලිතය. එහෙනම් මේ තුන් දෙනා එකිනෙකට සමතුලිත වෙන තැන තමයි සාර්වාර්ථික සමතුලිතය කියලා අපි හඳුනාගන්නේ. ඒ තුන් දෙනා කොහොමද එකිනෙකට සමතුලිත වෙන්නේ කියන එක තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. හරිද? එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය අනිත් පැත්තෙන් මුදල් වෙළඳපොළ සමතුලිතය කියන මේ දෙකම එකතු වෙන තැන අභ්‍යන්තර සමතුලිතය එහෙම නැත්නම් ISLM සමතුලිතය කියලා අපි කියනවා. දැන් අපි ඉස්සල්ලාම බලමු IS ගොඩනගා ගන්නේ කොහොමද? IS ගොඩනගන්නේ. දැන් මේක මම කියනවා වැඩි කරන්නේත් නැහැ මොකද මේ එන්නේ නැති වෙයි කියලා මේ සැරේ අහලා තිබ්බනේ ISLM ගොඩනැගීම ව්‍යුත්පන්න කිරීම ගැන. ඒකින්ද අපි ටිකක් කතා කරන්න වෙනවා. එහෙනම් IS කියලා කියන්නේ ඉතුරුම් ආයෝජන කියන එක තමයි IS කියලා කියන්නේ. ඉතින් ඉතුරුම් ආයෝජන වක්‍රය. මේකෙන් කියවෙන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය. දැන් මේකේ අපි හිතමු ඉල්ලුම් වක්‍රයක් යන දාන්න. මේක ඉල්ලුම් වක්‍රය. D. දැන් අපි මෙහෙම යනවා IS දැම්මොත් මේකේ සමතුලිතය වෙන්නේ මෙතන සැපයුම් වක්‍රය යනොත් මෙතන තමයි සමතුලිතය. මේ වක්‍ර දෙකේ වෙනස පැහැදිලි කරගන්න ඕනේ. මේක සමතුලිත ලක්ෂ්‍යය. හැබැයි IS වල මේ එක වක්‍රයෙන්ම කියවෙන්නේ මේ හැම ලක්ෂයක්ම සමතුලිතයි. මේ වගේ තියෙන්නේ මේ කපාගෙන යන තැන සමතුලිතය. මේකේ මේ හැම ලක්ෂයකින්ම කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොලේ සමතුලිත ලක්ෂයන් ඔක්කොම සමතුලිත ලක්ෂයන්. පැහැදිලිද මේ රේඛා වක්‍ර දෙකේ වෙනස? මේකේ කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොල ඒ කියන්නේ IS ට සමාන වන ලක්ෂයන් ටිකක් මේ තියෙන්නේ. සරල ආවෘත ආර්ථිකයක නම් IS ට සමාන වන ලක්ෂ ටික. භාණ්ඩ වෙළඳපොල සමාන වන ලක්ෂ ටිකක් තියෙනවා. මේක පැහැදිලිව මතක තියාගන්න මේ වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන්. වක්‍රයෙන් නෙමෙයි වක්‍රයේ හැම ලක්ෂයකින්ම කියවෙන්නේ ඒක. හරිද? ඒතකොට සාමාන්‍ය වක්‍රයකට වඩා එක වෙනස්. ඒක හොඳට මතක තියාගන්න පැටලෙන තැනක් ඒක. IS වක්‍රය ගොඩ නගනකොට S කියන්නේ කොහොමද? අපි දන්නවා C සමානයි A ධන B මොකද? A ධන B y. එහෙම නැත්නම් YB. S සමානයි ඍණ A ධන B y. එහෙම නැත්නම් YD. එහෙම නැත්නම් මේක අපිට ලියන්න පුළුවන් C සමානයි A ධන B y. එහෙම නැත්නම් මේක ඒතකොට ලියන්න පුළුවන් අතක දන්නේ S සමානයි ඍණ A ධන 1 ඍණ B y. තවත් ඕනනම් ලියන්න පුළුවන් C සමානයි A ධන MPC y. අතකද S සමානයි ඍණ A ධන MPS y. එහෙම නැත්නම් 1 ඍණ MPC වරක් y ධන ඍණ A සමානයි S. අපි ඔක්කොම ඉගෙන ගත්තා. මේක ඉගෙන ගත්තා. ඒ ලෙවල් වලට නෙමෙයි. නේ මතකද දන්නේ. පහුගිය සතිවල ආවෙ නැති අර මට ඉතින් කතා දෙයක් නැහැ. මේවා අපි ගොඩනගන්න ඉගෙන ගත්තා. දැන් මේක අනිවාර්යයෙන්ම තව අගදී ඕන වෙනවා. ඔයාලට මේ ISLM කරන් හදන්න කියලා. ඒකයි මම කියේ සාර්වාර්ථිකී පටන් ගත්තාම පස්සේ නැවෙත් ඉන්න එපා කියන එක. right. දැන් පොඩි chance එකක් තියෙනවා ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. නමුත් ඒකට වඩා මෙතෙන් ඉඳලා මොකක් හරි අහන එකට උත්තර දීලා යන එක තමයි හොඳම වැඩේ. එහෙමනම් එහෙම නැත්නම් S කොහොමද හැදෙන්නේ? මේ තියෙන්නේ y සමානයි n දෙක. ආදායම වියදම. මේ තියෙන්නේ පරිභෝජනය. c සමානයි a ධන b y. එහෙනම් ඊට සමාන ඍණ මෙතන a නම් මෙතන ඍණ a වලින් පටන් අරන් එතෙන්දී මොකද වෙන්නේ? y සමානයි c. ආදායම වියදමට සමානයි ඒ වෙලාවේදී ඉතුරු බිඳුවයි. එහෙනම් මේ තියෙන්නේ S සමානයි ඍණ A ධන B y කියන්නේ. හරිද? මෙන්න මෙතෙන්දී මොකද වෙන්නේ එහෙනම් ඉතුරු බිඳුවයි ඒ වෙලාවේදී මොකද වෙලා තියෙන්නේ? y c ට සමානයි ආදායම
පරිභෝජනීය වියදමටම සමානයි. එතකොට ඉතුරු නෑ තමයි. මුළු ආදායම පරිභෝජනීය කරා නම් ඉතුරු තියෙන්න බෑ. එතනින් ඉස්සරහට යනකොට පරිභෝජනීය මෙතන, පරිභෝජනීය මෙතන, ආදායම මෙතන. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? y ඍණ c ධන ආගිය. මෙතන c මෙතන y. එහෙනම් මේ මොකද්ද? ඉතුරු. මොකද මෙතන ඉතුරු, මෙතන පරිභෝජනීය. එහෙනම් c ඍණ s ප්‍රමාණයක ඉතුරු ප්‍රමාණය. මෙන්න මෙතන මේ ප්‍රමාණය තමයි ඉතුරු. නෙමෙයි. මේ ප්‍රමාණය තමයි ඉතුරු නේද? ඇයි මෙච්චර පරිභෝජනීය කරනවා හැබැයි නෑ මේ ප්‍රමාණය ඉතුරු හරි. පරිභෝජනීය කරනවා මෙච්චරක් හැබැයි හොයනවා මෙච්චර. ආදායම මෙතන පරිභෝජනීය මෙතන. එහෙනම් y ඍණ c කියලා කියන්නේ ඉතුරු, මේ කියන්නේ මෙන්න මේක. මේ ටික ඉතුරු. හරිද? එහෙනම් මේ ආදායම් වියදම් රේඛාවට වඩා පහළින් ආදායම් වියදම් සමාන රේඛාවට වඩා පහළින් ගමන් කරන විට පරිභෝජන වියදම ඉතුරුම ඔයාලගේ ධන වෙනවා. හරිද? ඒවා ඉතර ගොඩාක් ඉස්සර ඉගෙන ගත්ත දෙයක්. එහෙනම් ඉතුරුම් ශ්‍රිතය ධන බැවුමකින් යුක්තයි. හරිද? මේක මම ඒක ටික ඇදලා දීලා තියෙනවා. ඊට පස්සේ කේල්ට අනුව පොලි අනුපාතිකය. දැන් IS නේ ගොඩනගන්නේ අපි. ඔන්න S එහෙනම් මෙහෙම ධන බැවුමකින් යුක්තයි. ඉතුරු ආදායමේ ශ්‍රිතයක් හැටියට අපි ගන්නවා. ආයෝජනය කියන්නේ පොලි අනුපාතිකයේ ශ්‍රිතයක්. ආයෝජනය ගත්තන් පස්සේ පොලි අනුපාතිකයේ ශ්‍රිතයක්. ඒ කියන්නේ මොකක්ද? පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට ගන්න අරුදුන. පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? පොලි අනුපාතිකයේ හොම් වැඩි වෙනවා. R1 R2 R3 R4 ආදී වශයෙන් මොකද වෙන්නේ? එතකොට ආයෝජනේ මොකද වෙන්නේ? I4 I3 I2 I1 ආදී වශයෙන් ක්‍රමේ අඩු වෙනවා. මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මේක මෙතන තියෙදි මෙච්චරයි. ඒක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මේක වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් පොලි අනුපාතිකය වැඩි වෙනකොට ආයෝජන අඩු වෙනවා. ඒක නිසා කේන්ස් කියනවා අක්‍රියශේෂ මුදල් ඉල්ලීම සම්බන්ධව කතා කරලා ආයෝජනය පොලි අනුපාතිකයේ ඍණ ශ්‍රිතයක් කියන. එහෙනම් මේ ආයෝජන ශ්‍රිතයයි අර ඉස්සෙල්ලා ඉඳපු ඉතුරුම් ශ්‍රිතයයි සම්බන්ධ කරලා අපි IS වක්‍රය ගොඩනගනවා. හරිද? ඔයාලගේ අලුත් ටියුට් එකේ නම් මම ඒක ඇඳලා දීලා තියෙනවා. මේකම අඳින්නම්. අර මේක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන් යන විදියට. දැන් ගීතේ අහලා තිබ්බනේ එහෙම. IS LM ඉතින් මෙහෙම කවුරුත් මේ ප්‍රශ්න කරලා තිබ්බේ නෑ අස් කරන එක්කෙනෙක්වත්ම හරි තිබ්බේ නෑ. විස්තරේ ලියලා තිබ්බා හිටියා. නමුත් මේක විඋත්පන්න කරපු හැටි හරියටම මෙහෙම ඕනේ නෑ. කොහොම හරි තිබ්බනම් අපි වෙනවා. එහෙනම් ඉතුරුම් ටික මෙහෙන් අපි දැක්කා වුණා. ඉතුරුම් මෙතන බිඳුවයි මෙතන තිබ්බයි. මම කියන්නම් විස්තරේ. S සමානයි I තුන්වෙනි සටහනින් I දැන් මෙතන I අපේ මේකේ I තමයි මේකේ I එක S මෙතන S I නෙමෙයි මෙතන R මෙතන ආදායම් වක්‍රය වල අක්ෂ ටික මතකවත් තියාගන්න වෙයි. right? එහෙනම් මේ යන්නේ අපි අර විඋත්පන්න කරපු ඉතුරුම් ශ්‍රිතය මේ යන්නේ මේ මෙතන තුන්වෙනි සටහන මේක මම එක කියන්නම් මේක දෙක මේක තුන මේක හතර මේ තුන්වෙනි සටහනේ යන්නේ ආයෝජන ශ්‍රිතේ මතකද දන්නේ ඔයාලට
මං කියපු ඒවා ටික බලන්න සමතුලිත ලක්ෂණ හොයන්න. IS වක්‍රය ව්‍යුත්පන්න වෙන්නේ කොහොමද කියලා අපි එක එක බලමු. පළවෙනි සටහනට අනුව හරිද? ආදායම 1. පළවෙනි සටහනට අනුව y1 හොඳට මතක කරගන්න. පටන් ගන්න මෙතන. පළවෙනි සටහනට අනුව y1 ආදායම් මට්ටම ඉතුරුම් කොච්චරද? S1යි. හරිද? S1 කියන ඉතුරුම් මට්ටමේදී ඉතුරුම් වලට ආයෝජන සමාන වෙන තැන මෙතන අපි හිතමු S1 සමාන I1ට. දෙවෙනි රූප සටහනට අනුව ආදායම y1 මට්ටමේදී ඉතුරුම් S1 කියලා අපි හිතනවා. ඒ S1 මොනවාද? ඉතුරුම් ආයෝජනයට සමාන වෙනවා මේ A කියන ලක්ෂණය. ඒකින්ද S1 සමානයි I1 කියලා දෙවෙනි රූප සටහනින් අපි හිතමු. හැබැයි S1 I1ට සමාන වන තැන අදාළව ආයෝජනය සිද්ධ වෙන y1 I1 ආයෝජන මට්ටම සඳහා තීරණය වෙච්ච පොලි අනුපාතිකය R2යි. හරිද? R2 මට්ටම යටතේ පොලි අනුපාතිකය තීරණය වෙච්චහම සහ y1 ආදායම මට්ටමේ ඉතුරුම් තීරණය වෙච්චහම ආයෝජන සහ ඉතුරුම් එක එකතු වෙන තැන අපි මෙන්න මෙතන A කියලා කියමු. කැපිටල් A වලදී තීරණය වෙන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම. එක R1 Y1 කියලා හිතමු. හරිද? ඒ ආකාරයටම අපි හිතමු ආදායම් මට්ටම Y2 කියලා ඊට වඩා වැඩි මට්ටමකට ගියා කියලා. ඒ වෙලාවේදී ඉතුරුම් අපි හිතමු S2 කියලා. එහෙනම් S2 ආයෝජන දෙකට සමාන වෙන්නේ. S2 I2ට සමාන වෙන තැන අපි හිතමු B කියලා. ඒ අවස්ථාවේදී ආයෝජන සිතයට අදාළව ආයෝජනීය තීරණය වෙනවා කියලා හිතමු. I2 මට්ටමේ තීරණය වෙන්නේ ආයෝජන අඩු වෙලා හින්දා පොලි අනුපාතිකය R1 දී. එහෙනම් R1 පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම 2 කියන එක හරියට එන්න. මෙන්න මේ B කියන ලක්ෂයේදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා R බිඳුව සහ Y2 කියන ජාතික ආදායම් මට්ටම. මේ A සහ B කියන ලක්ෂයන් යා කරලා අදින්නේ අපි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් ටික ඒකට අපි කියනවා IS වක්‍රය කියලා. ඒක ඍණ බැවුමකින් යුක්තයි. ඔයාලට මේ විස්තරي මම දීලා තියෙනවා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? පැහැදිලිද කියන්න පුතේ? ඒක ඔයාලට IS ගොඩනගිච්ච හැටි නෑ එකපාරටම නෑ කිව්වා. ඒ කියන්නේ මේක ආයෙ අඳින්නකෝ. ආයෙ නම් අඳින්න බෑ. ආපහු පොඩ්ඩක්. මාරුද? හරි. අන්තික අපි කියන්න අපි මෙතන ඉන්නවා වගේ නෙමෙයි පුතේ. ඒක තමයි ගෙදර ඉඳන් ඉතින් මට මූණු දැකපුවාම මට තේරෙනවද නැද්ද කියලා කියන්න පුළුවන්. මෙතන හිටියෝ. ඔයාලා ගෙදරනේ ඉන්නේ. හරි. මේ තියෙන්නේ ඉතුරුම් සිතේ අපි ඒක ගොඩනැගිච්ච හැටි අපි ඉස්සෙල්ලා කතා කරා. මේ තියෙන්නේ ආයෝජන සිතේ ගොඩාක් වැඩි දුරට හිතන්න එපා. ඔයාලගේ ප්‍රශ්න වලට අදාළ කැලල අපි තාම ආවෙත් නැහැ. ඒකෝර එහෙනම් y1 කියන ආදායම් මට්ටමේදී හරිද? ඉතුරුම් තීරණය වෙන්නේ S1 කියන මට්ටම. මේ මොකේට අනුවද? මේ S කියන සිතේට අනුව. කියන වක්‍රයට අනුව y1 ආදායම් මට්ටම එක සටහනට අනුව y1 මට්ටමේ ඉතුරුම් S1 වෙනවා.
හරිද? දෙවනි සටහනට අනුව ඒ ලක්ෂයේදී S1 I1 සමාන වෙනවා. දැන් ඉන්නේ කවුද අනේ මෙච්චර වෙලා ඉඳලා. එහෙනම් දෙවනි සටහනට අනුව Y1 S1 සමාන වෙන ලක්ෂය තමයි අපි A කියලා කියන්නේ. හරිද? A ලක්ෂයේදී පොලි අනුපාතිකය A ලක්ෂයේදී පොලි අනුපාතිකය R2 වන බව අපි R2 R2 A ලක්ෂයේදී පොලි අනුපාතිකය මේ ආයෝජන සිතෙන්නේ එහෙනම් පොලි අනුපාතිකය R2 වන බව ඒ අවස්ථාවේදී ආයෝජනය I1 වන බව ඔන්න අපි දැන් දැක්කා. හතරවෙනි සටහනින් පෙන්වන ඊට පස්සේ කියනවා A ලක්ෂයේදී පොලි අනුපාත දෙක කරන බව ජාතික ආදායම මට්ටම y ජාතික ආදායම මට්ටම මෙතන පොලි අනුපාතිකය R2 වන බවත් ඊට පස්සේ හතරවෙනි සටහනට ආපුවහම ඒ පොලි අනුපාතිකයට අදාළ ජාතික ආදායම මට්ටම වෙන්නේ y1මයි. ඒ උඩේ තමයි. y1 පොලි අනුපාතිකය මෙතන R2. නෙවෙයි දෙක. හරිද? ආයෝජන මට්ටම හරි අයින් කරන්නකො තවත් පැහැදිලි වෙනවනේ උඩ. එහෙනම් මොකද කියේ y1 ආදායම් මට්ටමට අදාළ ඉතුරුම් ප්‍රමාණය S1 සහ ආයෝජන සමාන වන තැන A කියන ලක්ෂයේදී S1 I1කට සමානයි. එහෙනම් ඒ සමාන වන ලක්ෂයට අදාළ පොලි අනුපාතිකය වෙන්නේ ආයෝජන සිතයට අදාළව R2යි. එහෙනම් R2 පොලි අනුපාතිකයට අදාළ ජාතික ආදායම මට්ටම වෙන්නේ y1යි. එහෙනම් මේ පැත්තෙන් R සහ මේ පැත්තෙන් ආදායම එනවා. එහෙනම් ආදායම සහ පොලි අනුපාතිකය අතර තියෙන සම්බන්ධතාවය දක්වන ලක්ෂයක් තමයි මේ අපි A කියලා ලකුණු කරේ. ඒක IS වල එක ලක්ෂයක්. එහෙනම් මොකද්ද? ආදායම සහ පොලි අනුපාතිකය. ජාතික ආදායම සමතුලිතවට පොලි අනුපාතිකය සහ ආදායම කොච්චරද කියන එක තමයි IS වක්‍රයේ එක ලක්ෂයකින් කියවෙන්නේ. හරිද? ඒ වගේම ජාතික ආදායම y2 දක්වා වැඩි වුණොත් ඒ අවස්ථාවේදී S වෙනවා S2. හරිද? එහෙමනම් මේ S2 අවස්ථාව IS2 අවස්ථාවේදී දෙන්න සමාන වෙනවා. S2 I2කට සමාන වෙනවා. ඒ සමාන වන තැනට අදාළ පොලිය වෙන්නේ ඉස්සෙල්ලා පොලියට වඩා අඩු පොලියක් ඊයද R1. එහෙනම් R1 පොලි අනුපාතිකය යටතේ ජාතික ආදායම් මට්ටම B ලක්ෂයේදී මෙන්න මෙතන y2 වෙනවා. R1 කියන පොලි අනුපාතිකය යටතේ. එහෙනම් R1 කියන පොලි අනුපාතිකය යටතේ ජාතික ආදායම් y2 කියන ලක්ෂයේදී සමතුලිත වෙලා B කියන ලක්ෂය. ඒ ආකාරයට හැදෙන සියලු ලක්ෂ්‍ය ආකරලා අපි අඳින වක්‍රය තමයි IS වක්‍රය කියලා කියවෙන්නේ. IS වක්‍රයෙන් කියවෙන්නේ S සමානයි I වන ලක්ෂ දෙක. ලක්ෂය. ඒවා භාණ්ඩ වෙළඳපොළ ඒක මතක තියාගන්න. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ. මොකෙන්ද කියවෙන්නේ? IS වලින් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් ටික. හරිද? දැන් ආය අහන්න පැහැදිලි කියලා මොකද ආයතරයක් කරන්න බෑ. තව පොඩ්ඩක් ඔයාලා මගේ ටියුට් එකත් බලන්න. එතකොට පැහැදිලි වෙයි. හරිද? ඊට පස්සේ මොකද මේක ගැටලුවක් කරගන්න එපා. මේක මේ ගොඩනගන ක්‍රමය ලොකු වැදගත්කමක් නැහැ. ඔයාලගේ මේක ප්‍රතිපත්ති වලට කොහොමද යොදාගන්නේ කියන එක තමයි වැදගත්ම ප්‍රශ්න හැටියට අහන්නේ. ඒක ඉතාමත්ම ලේසි. කොහොමද අයවැය හිගේ පියවනකොට මේ IS LM වක්‍ර වලට බලපාන්නේ? එහෙම නැත්නම් ආයෝජන වැඩි වෙනකොට කොහොමද? ඉතිරි කිරීම වැඩි වෙනකොට කොහොමද? ඉතිරි කිරීම අඩු වෙනකොට පරිභෝජනය වැඩි වෙනකොට ඒ කියන විචල්යන්ගේ අඩු වැඩි වීම මත මේ IS සහ LM වලට බලපෑම වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධානම ඔයාලට ප්‍රායෝගිකව අහන්න පුළුවන් ලොකු ගැටලු ගොඩක් තියෙනවා. අපි එතෙන් යන්න මේ IS වලින් කියවෙන මෙන්න මේ දේ මතක තියාගන්න. මේක ලොකුවට හිතන්න යන්න එපා. මොකද්ද? IS ට සමාන වන තැනේදී ආවුත් ආර්ථිකයකදී කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් තමයි කියවෙන්නේ. හරිද? ඊට පස්සේ බලමු LM ගොඩනගන්නේ කොහොමද? ඒ චුට්ට විතරයි මාර මුලදී පුදේ මේක පොඩ්ඩක් ගැටලුවද තේරෙන්නේ ඔයාලට අලුත් දෙයක් නේ. ඊට පස්සේ මේ තාමත්ම ලේසි පාඩමක් IS විතර වෙන්නේ කොහොමද? LM විතර වෙන්නේ කොහොමද? අර ඉල්ලුම සැපිනුවා කියන තමයි. පොඩි පාඩමක්.
ඉල්ලුම සැපයුමත් මුලින්ම ඉගෙන ගන්න ලොකු පාඩමක්නේ. දැන් නතින්නේ නේද? ඒ වගේ තමයි. LM වක්‍රය ගොඩ නැගීම. LM වක්‍රය මගින් පෙන්වුම් කරන මුදල් වෙළඳපොළ සමතුලිත තත්ත්වය මුදල් වෙළඳපොළ සමතුලිතතාවය සඳහා අවශ්‍ය වන කොන්දේසිය වන මුදලට ඇති ඉල්ලුම සහ මුදලට ඇති සැපයුම සමාන වීමයි. දැන් අපි කරලා තියෙන්නේ මුදලට ඇති ඉල්ලුම සහ මුදලට ඇති සැපයුම සමාන වීම. right? එහෙනම් මුදල් ඉල්ලුම සමාන වෙන්න ඕන මුදල් සැපයුම. ඒක අපි මුදල් ඉල්ලුම L කියලා කියනවා මුදල් සැපයුම M කියලා කියනවා. ඒකින්ද තමයි LM කියලා මේක හැදිලා තියෙන්නේ. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වුණේ කොහොමද? ඉතුරු ආයෝජනයට සමාන වෙච්ච තැන IS. මුදල් ඉල්ලුම මුදල් සැපයුමට සමාන වෙන තැන LM. ඒකෙදි කියන්නේ මොකද්ද? තවදුරටත් කියනවා නම් IS කියලා කියන්නේ මොකද්ද? සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වන තැන. සමස්ත සැපයුම කියලා කියන්නේ මොකද්ද? C ධන S. සමස්ත ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද? C ධන I. එහෙනම් S සමානයි I වෙනවා IS වල. ඇයි සමස්ත භාණ්ඩ වෙළඳපොළ ඉල්ලුම පැහැදිලිද කියන එක සමස්ත භාණ්ඩ වෙළඳපොළ ඉල්ලුම සමස්ත භාණ්ඩ වෙළඳපොළ සැපයුමට සමාන වන තැනේදී තමයි SI ට සමාන වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි අපි කියන්නේ ඒක භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින්න ලද වක්‍රය කියන්නේ. ඒ වගේම තමයි මුදල් වෙළඳපොළට ගියාට පස්සේ සමස්ත මුදල් ඉල්ලුම අපි කියනවා L කියලා සමස්ත මුදල් සැපයුම M කියලා කියනවා. එහෙනම් මුදල් ඉල්ලුම මුදල් සැපයුමට සමාන වන තැන ලක්ෂ්‍යයන් දක්වන එක තමයි අපි LM කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් තමයි LM වක්‍රයෙන් කියවෙන්නේ. ඒක තමයි වැදගත්ම කාරණා. එහෙනම් මුදල් වෙළඳපොළේ සමතුලිත ලක්ෂ්‍යයන් තමයි LM වලින් කියන්නේ. IS වලින් කියවෙන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන්. අපි මේ වෙළඳපොළ වල තුනේ සාරව ආර්ථික සමතුලිතය කතා කරන්නේ. හරිද? දැන් මේක හරි. එහෙනම් LM ට සමාන වෙන තැන. M අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද M ස්ථාවරයි. එහෙනම් බාහිර සාධක මත තීරණය වෙලා අපිට මේක දී යනවා. මුදල් සැපයුම අපිට කිසි ගැටලුවක් නෑ. නේද? මුදල් සැපයුම දීලා තියෙනවා. මුදල් ඉල්ලුම තමයි අපිට මේ ගැටලුව පොඩ්ඩක් ඇති කරන්නේ. ඒකත් ගැටලුවක් නෙමෙයි. මොකද්ද මුදල් ඉල්ලුමේ දැන් අපි ඒක ඉගෙන ඉවරයි. මුදල් ඉල්ලුම L හැදෙන්නේ L1 + L2 වලින්. ඒක දැන් කෙටියෙන් කරන්න. දැන් අපි ඉස්සෙල්ලා කරන්නේ. නේද? එහෙනම් L1 කියලා කියන්නේ මට කියන්නේ L1 කියන්නේ මොකද්ද? මොන ඉල්ලුමද? L1 කියන්නේ මොන ඉල්ලුමද? මුදලට තියෙන මොන ඉල්ලුමද L1 කියන්නේ? වැරදුනට කමක් නැහැ. ඕකේ ටයිප් කරන්න. මේ වචනේ ගහන්න බැරි වෙයි. නමුත් කියන්නකෝ බාන්නකෝ. මොකද්ද L1 කියලා කියන්නේ? මොන ඉල්ලුමද? මුදල් සඳහා තියෙන මොන ඉල්ලුමද? මම වචන දෙක කිව්වා. right. සක්‍රීය ශේෂ ඉල්ලුම. සක්‍රීය ශේෂ ඉල්ලුම. මේක අපි කියව අක්‍රීය ශේෂ ඉල්ලුම. එහෙමනම් L1 මොකේ ස්ථිතියක්ද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද? හොඳයි ළමයි. මට කියන්න සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද කියලා. අපි දැන් ඉගෙන ගත්තා පොඩ්ඩකට කලින්. ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම හෙවත් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද? ආදායමේ ස්ථිතියක්. එහෙනම් ආදායමේ ස්ථිතියක්. එහෙනම් L2 කියලා කියන්නේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකේ ස්ථිතියක්ද? මට තේරෙනවා මම ඇති සමහර අයට මොකද මම ටික වේගින්නේ දැන් කරන්නේ දවස් දෙකයි තව තියෙන්නේ. ඒකනේ මට දැන් අර මොකද්ද උණු හින්දා බොණ්ඩත් බෑ කැඳ හින්දා බොණ්ඩත් උන වෙලා තියෙන්නේ. පොලි අනුපාතිකයේ සිටයකින්ද ඔයාලා පුළුවන් තරම් try කරලා මේක අල්ලා ගන්න. මේක නෙමෙයි අපි තව ප්‍රශ්නයකට උත්තරයක් කියන හැටියට ආවෙත් නෑ. ඊටු සබ්ජෙක්ට් එක කොහොම හරි කරන්න ඕන ගාන හදන්න ඕන. ලොකු වැඩක් තියෙනවා. එහෙනම් R වල පොලි අනුපාතය. එහෙමනම් අවසානයේ මුදල් ඉල්ලුම රඳා පවතිනවා ආදායම සහ පොලි අනුපාතිකයේ මත. හරිද? ආදායම L1 මම කෙටියෙන් කියන අස්සලා කියපු හින්දා L1 ආදායම
ආදායම L1 ධන ස්විතිය. ආදායම වැඩි වෙන්න L1 එහෙම නැත්නම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? පොලි අනුපාතික එහෙම නැත්නම් L2 ගත්තොත් L2 අනිත් පැත්තේ පොලි අනුපාතිකයේ L2 ගත්තොත් L2 වල සැපයුම වැඩි වෙන්න මොකද වෙන්නේ? පොලි අනුපාතිකයේ පානකෝයි සැපයුම වැඩි වෙනකොට පොලි අනුපාතිකයේ ඔන්න අන්තිමට මෙතෙන් දෙනකොට මේ හරිය දෙනකොට මොකද වෙන්නේ? තිරස් අක්ෂයට සමාන්තර වෙනවා. right? මේක ඇවිල්ලා L2 පොලි අනුපාතිකයේ ස්විතිය. ඒ කියන්නේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එහෙනම් මුදල් සැපයුම වැඩි වෙනකොට මොන දැන් අය මේක මතක තියාගන්න. මුදල් සැපයුම ක්‍රමයෙන් වැඩි වෙනකොට අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනකොට ක්‍රමයෙන් මේ මුදල් සැපයුම වැඩි වෙනකොට අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි කරන නිසා පොලි අනුපාතිකය ක්‍රමයෙන් අඩු වෙනවා. පැහැදිලිද? R එක ආදී වශයෙන්. හරිද? එහෙම අඩු වෙලා වෙළඳපොලේ පොලි අනුපාතිකය පහත බැසිය හැකි. හරිද? වෙළඳපොලේ පොලි අනුපාතිකය පහත බැසිය හැකි අවම මට්ටමට ආවෙන් පස්සේ. දැන් මේ වගේ කාලෙකදී පොලි අනුපාතිකය 105ට අඩු කරලා තියෙනවා. දැන් සමපේක්ෂකී ආයෝජනය කරන පුද්ගලයන් දන්නා මීට වඩා පොලි අනුපාතිකය ආය වැඩි වෙන්නේ අඩු වෙන්නේ නැහැ. අනාගතයේදී අනිවාර්යයෙන්ම පොලි අනුපාතිකය වැඩි වෙන්නේ. එහෙනම් වර්තමානයේදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකද වෙන්නේ? තිරස් අක්ෂයට සමාන්තරයි. එහෙම නැත්නම් පූර්ණ නම්ය. දැනට පොලි අනුපාතිකය පහත බැසිය හැකි අවම මට්ටමට ආවෙන් පස්සේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මොකද වෙන්නේ? පූර්ණ නම්යයි. ඒ වෙලාවේදී වෙළඳපොලේ අපි ද්‍රවශීලතා පාශයක් පවතිනවා කියලා කියනවා. අතන මතක තියාගන්න. එහෙනම් මොකද්ද? පොලි අනුපාතිකයේ පහත බැසිය හැකි අවම මට්ටමට ආවම පස්සේ තවදුරටත් පහළ බහින්නේ නැහැ කියලා උපකල්පනය කරලා ඒ අවස්ථාවේදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමට කරන මුදල් ඉල්ලුම එහෙම නැත්නම් අක්‍රීය ගනුදෙනු ආරක්ෂණ මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට සහ සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පූර්ණ නම්යයි. එහෙම නැත්නම් ඒ වෙලාවේදී වෙළඳපොලේ ද්‍රවශීලතා පාශයක් පවතින. මොකද්ද මම කිව්වේ? පොලි අනුපාතිකයේ පහත බැසිය හැකි අවම මට්ටමට පැමිණියෙන් පස්සේ අනාගතයේදී පොලි අනුපාතිකය වැඩි වෙන බවත් සමපේක්ෂකයින් දන්න නිසා වර්තමානයේදී සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම හෙවත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පූර්ණ නම්‍ය ස්වරූපයක් ගන්නවා. එහෙම නැත්නම් තිරස් අක්ෂයට සමාන්තර ස්වරූපයක් ගන්නවා. ඒ අවස්ථාවේදී වෙළඳපොලේ ද්‍රවශීලතා පාශයක් පවතී. හරිද? පැහැදිලිද? එහෙනම් මුදල් වෙළඳපොළ මුදල් සැපයුම බාහිර සාධක මත තීරණය වෙනවා. එහෙනම් මුදල් ඉල්ලුමේ කොටස් දෙකයි අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සහ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. ඒ දෙක රඳා පවතින ජාතික ආදායම සහ පොලි අනුපාතිකය මත. හරිද? එතෙන් දෙනකන් පැහැදිලිද? ඒ වෙලාවේදී අපි ඊට පස්සේ මම LM වක්‍රය ගොඩනගන්න යන්නේ නැහැ. අර ඉස්සෙල්ලා ඔයාලා ඒක එච්චර හිතන්න යන්න එපා. මේ IS වක්‍රය ගොඩනගනකොට මට හිතුණා මෙහි ඉඳන් මට මූණු පෙනුණා නිකන් අයියෝ ඒක නම් කියලා. ඒකින්ද අපි LM වැඩි වුණා. මොකද පාඩම එපා වෙන්නේ නැතුව යනස් එක දැන් ආසාදිකකට යන්නේ. ආසයි බයයි වෙන්න දෙයක් නැහැ. දැන් තමයි අපි ලේසිම ටිකට යන්නේ. ඔය ටිකක් පසුබිම වාගේ තමයි. ඔය මොකුත් අහලා ඉතින් නැහැ මෙච්චර කල්.
දැන් මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය එකවර තීරණය. හරිද? දැන් IS අපි LM ගොඩ නගා ගත්තා කියලා හිතන්නකෝ. හරි අර වගේ සටහනකින් මම ගොඩ නගන්න යන්නේ නැහැ. IS ගොඩ නගනකොට මට මූන් ටික දැක්කම. ඒක. right? මම ටියුට් එකේ ගොඩ නගලා දීලා තියෙනවා පුළුවන් නම් පොඩ්ඩක් කියවලා බලන්න. එහෙනම් මුදල් භාණ්ඩ වෙළඳපොළ දැන් බලා ගන්න ඕනේ. භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ එකවර සමතුලිත වීම. ඒ කියන්නේ මොකද්ද? IS LM එකවර සමතුලිත වීම. ඇයි එහෙම කියන්නේ? භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයන් දක්වන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන්නේ මොකන්ද වක්‍රය? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන වක්‍රය මොකද්ද? කියන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන වක්‍රය. අපි සාරාර්ථික සමතුලිතය දැන් වෙළඳපොළ දෙකක් මේ ගන්න යන්නේ. තුනක් තියෙනවා. අපි බලමු අනිකටත් යන්න වෙලාව සහ ඔයාලට කැමැත්තක් තියෙද කියලා. ඉතින් දෙකක් අපි බලමුකෝ. මොකද්ද භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන වක්‍රය? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන වක්‍රය. කියන්න බලන්න. ඔව්. කෙනෙක් නම් කිව්වා අනිතා S කියලා කිව්වා. S කියලා නෙමෙයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත. දැන් ආයෙ මම අර කියපු කිව්වා. භාණ්ඩ වෙළඳපොළ ඔව් හරියට කිව්වා හිටියා. භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි කියලා කියන්නේ සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට. චුට්ටක් ගැටලු ඇති මම මේ ආයෙ කියන්නේ ඒක තමයි. මම කියවනේ සූක්ෂම ආර්ථික විද්‍යාව කරනකොට ඔයාලා හිතනවා සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් අපි ලියන්නේ සාරු ආර්ථික විද්‍යාවෙන් ලියනවා කියලා. නමුත් සාරු ආර්ථික විද්‍යාව කරනකොට මම එදා කියපු දේ තේරෙනවනේ. මොකද මේ ඒකේ සුට්ටක් ගැටලුයි වගේ දැන්. ඒකෙන් දා මේක ගැටලුවක් නැහැ. හැබැයි සුට්ටක් කියවලා අවබෝධ කරගන්න ඕනේ. සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වෙනකොට තමයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ. ඒ කියලා කියන්නේ රටේ ජනගහනය 1000ක් ඉන්නවා මේ 1000 දෙනාම ඉල්ලන ප්‍රමාණය සැපයුම්කරුවන් 50 නම් ඉන්නේ මේ 50 දෙනාට සපයන්න පුළුවන් නම් දැන් කොහොම හොඳට කිව්වොත් තේරෙනවා මම දන්නවා ඔක්කොටම ළමයිට. හැබැයි ඒක වෙලාවත් එක්ක පොඩි තරගයක් පොඩි නෙමෙයි ලොකු තරගයක් දෙන්න. මට අන්තිමට කතා කරන්නත් බෑ දෙයක් යනවා. මේකට මාස ඇත්තට මේ මාස 6ම තියෙනවා නම් මේක කරන්න පුළුවන්. දැන් මේ පටන් ගත්තේ අපි මේ මෑතකදී දවස් මං හිතන්නේ පොඩි ගානක් තමයි කරේ දැන්. එතකොට ටිකක් අමාරුයි ඒක නිසා. හරි එහෙනම් සමස්ත සැපයුම කියලා කියන්නේ AS කියලා කියන්නේ ජාතික ආදාය. සමස්ත ඉල්ලුම කියලා කියන්නේ ජාතික වියදම national expenditure. එහෙනම් Y කියලා ජාතික ආදායම කියලා කියන්නේ C ධන S. ඔයාලා ඉගෙනගෙන තියෙනවා. පරිභෝජනීය සහ ඉතුරු. සමස්ත ඉල්ලුම එහෙම නැත්නම් national expenditure AD කියලා කියන්නේ C ධන I. පරිභෝජනීය සහ ආයෝජන භාණ්ඩ වියදම. එතකොට එහෙනම් AD සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන නම් ඒ කියලා කියන්නේ AS කියන්නේ Y නම් AD කියන්නේ NE නම් Y කියන්නේ C ධන S නම් NE කියන්නේ C ධන I නම් එහෙනම් C ධන S සමාන වෙන්න ඕනේ C ධන I ට. ඒකට C ට C කැපිලා ගියාම S සමානයි I වෙන්න ඕනේ මොකක් වෙනකොටද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට. පැහැදිලිද මේ ආය මුල කියන්නේ. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයීමට සමාන වෙනකොට. ඉතින් මේ දෙක සුළු කරලා ගත්තාම ඒ වෙළඳපොළ දෙක සමතුලිත වෙන්නේ කොතෙන්ද? මේ රාජ්‍යාංශයත් මැදට වෙලා නැතුව තාම. අපි එතෙන්වත් එන්න ඕනේ තාම මේ බේසික් එක. මුල්ම අවස්ථාව මේ ISL මුල් කරන්නේ. බය වෙන්න දෙයක් නැහැ මේ මුල චුට්ටක් ඒකයි මම ආයේ මේක කිව්වේ මුල අවබෝධ කරගත්තන් පස්සේ කිසි ගැටලුවක් නැහැ මේක. ඌටි දෙයක්. එහෙනම් S සමානයි I වෙනකොට. S සමානයි I වෙනකොට තමයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ඇති වෙන්නේ. ඒක තමයි අපි මේ ගොඩනගලා එකට කරලා ලියලා තියෙන IS කියලා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ IS කියන වක්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයක්. එහෙනම් S වලින් නෙමෙයි කියවෙන්නේ මොකෙන්ද භාණ්ඩ වෙළඳපොළ ලක්ෂ්‍යයන් කියවෙන්නේ IS වලින්. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ ලක්ෂ්‍යයන් කියවෙන්නේ IS වලින්. දැන් පැහැදිලිද ආය? අර S කියපු අයට ආය මම මේ කිව්වේ. හරිද?
එහෙනම් මුදල් වෙළඳපොළ සමතුලිතය. මුදල් වෙළඳපොළ සමතුලිතය කියලා කියන්නේ මුදලට තියෙන ඉල්ලුමයි මුදලට තියෙන සැපයුමයි සමතුලිතය. මේක අපි දීලා තියෙනවා කියලා හිතනවා ඒක. එහෙනම් මුදල් ඉල්ලුම කියලා කියන්නේ L. මුදල් සැපයුම කියලා කියන්නේ M කියලා තමයි මේ දෙක ගන්න. එහෙනම් L හැදෙන්නේ L1 L2 එහෙනම් සමානයි M. එහෙනම් L1 L2 කියලා කියන්නේ මේ දෙක හැදුනේ අපිට ශ්‍රිතයන් මොනවද? y සහ r වලින්. එතර ඕනේ අපගේ මුදල් ඉල්ලුම මුදල් සැපයුමට කියලා මේ ටික ආයෙ කියන්නේ ආයෙ පැටලෙන්න ඕනේ. එහෙනම් අර වගේම මුදල් වෙළඳපොළ ගත්තාම මුදල් වෙළඳපොළ සමතුලිත වෙන්නේ මුදල් ඉල්ලුමට මුදල් සැපයුම සමාන වන තැන. භාණ්ඩ වෙළඳපොළ කොහෙදද? භාණ්ඩ ඉල්ලුම භාණ්ඩ සැපයුමට සමාන වන තැන. මුදල් වෙළඳපොළත් ඒ වගේ මුදල් ඉල්ලුමට මුදල් සැපයුමට සමාන වන තැන. මුදල් ඉල්ලුම ගැන අපි ටිකට කතා කරා. හරිද? එහෙනම් මුදල් ඉල්ලුම මුදල් සැපයුමට සමාන වන තැන කියලා කියන්නේ L සමානයි M. මේ කියන්නේ මුදල් ඉල්ලුම මේ කියන්නේ මුදල් සැපයුම. එහෙනම් ඒ මත තමයි LM හැදෙන්නේ. එහෙනම් LM වලින් කියවෙන්නේ මොකද්ද? මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය. පැහැදිලිද? එහෙමනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය IS වලින් මුදල් වෙළඳපොළ සමතුලිතය LM වලින් පෙන්නනවා. එහෙනම් මේ දෙකේම සමතුලිතය එකවර කොහෙන්ද පෙන්වන්නේ කියලා තමයි අපි බලන්නේ. දැන් හරිද? ඒ ටික පැහැදිලිද දැන්? අර මුලේ වයින් කරන්නකෝ. දැන් ඔයාලට මේ දෙක එකවර සමතුලිතය බලන්න යනවා කියන එක පැහැදිලිද කියන්නකෝ. ඒක පැහැදිලිද? දැන් ඔව් නෑ බෑත් නෑ වගේ. අයියෝ මාර එච්චර ඇටෙන්න එපා. උදේ පොඩි පාඩමක් මේ ආර්ථික විද්‍යාව තව ඉස්සරහ ගොඩාක් ඉගෙන ගන්න තියෙයි. මම කියනවා වගේ මම ආර්ථික විද්‍යාව නෙමෙයි මුල්ලි කරේ. පස්සේ තමයි මේවා ඉගෙන ගත්තේ. ඉතින් ඔයාලට බැරි වෙන්න හේතුවක්. ඔයාලා දැන් පාස් කරුත් ඇති. අපි ඉස්සරුනේ පොත් ඔක්කොම ෆලෝ කරලා ඉගෙන ගත්තා. දැන් ඉන්ටර්නෙට් තියෙනවා ISLM ඇනලිසිස් හරි මොඩල් හරි කියලා ගහලා බලන්න ඕන තරම් ඔයාලට නෝට් හොයාගන්න පුළුවන්. මේ ඒ කරලා කියව ගන්න. හැබැයි ඉතින් සිංහලෙන් මම දන්නේ නැති ඒද කියන එක. ගැටලුවක් නෑ. ඉංග්‍රීසියෙන් ලොකු අමාරු වචන නැහැ. ඔයාලට කියවගෙන යන්න පුළුවන්. දැන් මේ මම කියලා දෙන ඒවත් එක්ක කියනකොට ඔයාලට පැහැදිලි වෙයි තවත්. හැබැයි ඉතින් කියන්නේ මේ කියලා දෙන ඒවට අමතරව ගොඩ දුරට ගිහිලා ISLM කියවන්න යන්න එපා. ගොඩ මේක පරතර වගේ වෙනම ISLM කියලා විතරක්ම වෙනම අවුරුදු 3-4ක පාඩමක් කරන්න පුළුවන්. ඒක චර දුරට කියවන්න එපා. කැමති නම් පස්සේ ඔයාලට මොඩල් එකක් ඩෙවලොප් කරන්න ඕනේ වගේ නම් මේකෙන් මේ කියන එක කේන්ස් කියන එක වැරදි. මට තව මතයක් ඉදිරිපත් කරන්න ඕනේ වගේ නිකන් අදහසක් ආවොත් ඔයාලට තව දුරට ඉදිරියට ඉගෙනගෙන මේක කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් කරන්න යන්නේ මේ දෙකේ එකපාර සමතුලිතය. දැන් ඔයාලට ඉල්ලුම සැපයුමේ ඉල්ලුම සැපයුම සමතුලිතුනේ කොහොමද? මේ තියෙන්නේ සැපයුම. මේ තියෙන්නේ ඉල්ලුම. එහෙනම් ඉල්ලුම සැපයුම කියන දෙකම සමතුලිතුනේ මෙතෙන්. පැහැදිලිද මම කියන එක? මෙතෙන්දි තමයි ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය සමතුලිත මිල තීරණය වුනේ. දැන් IS වක්‍රේ මම චුට්ට ආයෙ හිමින් අඩු කරේ චුට්ට වේගය වැඩි කියලා හිතුවා. IS වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන අවස්ථාවේදී මොන විචල්‍යයන් දෙක ගැනද? ඒක කියන්න මට. ඒව තමයි වැදගත් වෙන්නේ. ප්‍රශ්නේ ආය අහන්නම්. IS වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන්. පැහැදිලිද? එහෙනම් භාණ්ඩ වෙළඳපොළේ සමතුලිත ලක්ෂ්‍යයන් පෙන්වන IS වක්‍රයෙන් කියවෙන විචල්‍යයන් දෙක මොනවද? ඒ කියන්නේ සමතුලිත වන විට මෙන්න මේවයි තමයි කියවෙන්නේ කියලා මම අහන්නේ. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට මේ අක්ෂ දෙකේ මොනවද තියෙන්නේ කියලා එහෙම අහන්නම්. මොනවද අක්ෂ දෙකේ තියෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන? දැන් මේකේ නම් ඉල්ලුමට සැපයුම සමාන වෙනකොට සමතුලිත ප්‍රමාණය Q සහ සමතුලිත මිල තමයි අර පැත්තේ තියෙන්නේ. මම ඒ වාගේ අහන්නේ IS වක්‍රේ මොනවද තියෙන්නේ? කියන්නකෝ. ඒකට ගැටලුවක් නැහැ. එහෙම තමයි ඉගෙන ගන්න කාලෙන්න තාම නේද? මම ඒක ඇඳතනකට කිව්වා. නමුත් ඔයාලා හැමදේම ඉතින් එකපාර වැටෙන්නේ නැහැ තමයි නේද?
IS වක්‍රයේ ඍණ බෑවුමක්ද ධන බෑවුමක්ද? ඒක කියන්නකෝ. දැන් ඔයාලා මම අහපු එක ප්‍රශ්නට උත්තරේ මම දෙන්නම්. දැන් මම කියන්න IS වක්‍රයේ ඍණද ධනද බෑවුම? IS වක්‍රයේ බෑවුම ඍණද ධනද? ඒක කියන්නේ. මොකද ඒකත් අඳිනවා වැරදියට අනේ ඔයාලා හිතපු ගමන් ඒකනේ. ඒක නෑ කියන්නේ. IS වක්‍රයේ බෑවුම ඍණද ධනද? ඍණ. ඔව්. ධන IS වක්‍රයේ ඍණ බෑවුම. මේකෙන් කියවෙන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමස්ත සමස්ත ඉල්ලුමට සමාන වන විට වෙළඳපොලේ පවත්නා වූ මොකද්ද? පොලි අනුපාතිකය සහ අනිත් මොකද්ද? ජාතික ආදායම් මට්ටම. හරිද? එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන විට වෙළඳපොලේ පවතින පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම තමයි කියවෙන්නේ IS වක්‍රයේ එක ලක්ෂයක. දැන් පැහැදිලිද? නේද? ඊට පස්සේ LM වක්‍රය ධන බෑවුමකින් යුක්තයි. ඒවා මතක තියාගන්න. LM වක්‍රයේ එක ලක්ෂයකින් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත වන විට වෙළඳපොලේ පොලි අනුපාතිකය සහ ජාතික ආදායම්. එහෙනම් මේ දෙන්නම එකතු වෙන මේ තැනේදී කියවෙන්නේ අපි හිතමු R1 එතන Y1 මේ A කියන ලක්ෂයේදී කියවෙන්නේ මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ කියන දෙකම සමතුලිත වන විට වෙළඳපොලේ පවත්නා වූ මොනවද? දැන් කියන්නේ අයියෝ ඕඩිය පන්ති වගේ ඉන්න කියන්නේ. මන් තියා වේගින් කරගෙන ගියේ මං හිතියේ මේ. මොකද ඒ කියන ලක්ෂයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකම හෙවත් අභ්‍යන්තර සමතුලිතය ඇති වෙන විට වෙළඳපොලේ පවත්නා වූ මොනවද? කියවෙන්නේ ඒ කියන ලක්ෂයෙන්. වෙළඳපොලේ පවත්නා වූ මොනවද? ඔව් දැන් තේරිලා තියෙනවා එක්කෙනෙකුට. ආය කාටද තේරුනේ? නම් කියන්නේ නැහැ මම පුතේ ඔයාලා ලියන්න. හැබැයි හැම මේ ඔක්කොම ලියලා තියෙන එකම කීප දෙනෙක් අනිත් අය මන් දන්නේ නැහැ නේද නිදියද මන් දන්නේ නැහැ ඒක. මේවට ඔයාලට දැන් ඇහැරගෙන ඉඳලාත් කොහොම නම් නිදාගත්තොත් කොහොම වෙයිද කියලා තේරෙන්න දෙපෑ නේද? රයිට්. දැන් හරි. ආදායම සහ පොලි අනුපාතිකය නේ. එහෙනම් මේ කියවෙන්නේ අභ්‍යන්තර සමතුලිතය. අපි අර කියපු සාර්වාර්ථික සමතුලිතේ අභ්‍යන්තර සමතුලිතය මොන ආර්ථිකයක් යටතේද? සරලම ආවෘත ආර්ථිකයක් යටතේ. එහෙනම් IS සහ LM දෙකම එකිනෙක හරහා ගමන් කරන මේ ලක්ෂයේදී අභ්‍යන්තර සාර්වාර්ථික ආර්ථික සමතුලිතය අදාළ Y හා R අනුපාතික තමයි. ජාතික ආදායම් සහ පොලි අනුපාතිකය තමයි ඔය A කියන ලක්ෂයෙන් කියවෙන්නේ. එහෙනම් A කියන ලක්ෂය තමයි A කියන ලක්ෂයේදී දේශීයව ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකම සමතුලිතයට පත් වෙනවා. ඒ අවස්ථාවේදී මේ අවස්ථාවේදී I සමානයි S ට I මොකද L සමානයි M ට. I ට S සමාන වෙන විට තමයි IS වක්‍රය හැදෙන්නේ. L ට M සමාන වෙනකොට තමයි LM වක්‍රය හැදෙන්නේ. මේ නම් මේ ලක්ෂයේදී මේ හතරම එක සමානයි. ඒ කියන්නේ භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකම ඒකට තමයි. අපි බලමු සමතුලිතය වෙනස් වීම. හරිද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේවා හරි ආසහිත නේවා. ඔතෙන් එනකම් පැහැදිලි නේද? අර ගොඩනැගීම් පැත්තකින් කියන්නකො. වක්‍ර ගොඩනැගීම් ඒවා අපි පස්සේ ඊළඟ අවුරුද්දේ තුනව කතා කරමු දැන් කොහොමද දෙන්නේ. ඔතෙන් එනකම් පැහැදිලිද ඔය කියපු එක? right.
දැන් අපි බලමු සමතුලිතය වෙනස් වෙන්නේ කොහොමද කියලා. මොන තරම් එකට නම් අපිට කතා කරන්න පුළුවන් කීපයක් විතර කතා කරමුකෝ. සමතුලිතය වෙනස් වීම. මේවා දැන් ලේසියි. මේවා මුකුත් නෑ දැන්. දැන් ඇත්තටම අමාරු ටික ඉවරයි. දැන් මේකේ දැන් අර ඔයාලා ටිකක් අර කොහොමද වෙන්නේ කියන එක ටිකක් දැනගන්න විතරයි ඕනේ. නැත්නම් අමාරු එක සංකල්පය ඇත්තටම ඉවරයි. R බිඳුව y එක. දැන් මේ a කියන ලක්ෂයේ සමතුලිතව වෙනවා. ඒ අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? I සමානයි s ට. L සමානයි m ට. මට කියන්න is වක්‍රයේ දකුණට විතන් වෙන්න නම් එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන ලක්ෂයන්ගේ පතේ හේවත් is වක්‍රයේ දකුණට විතන් වෙන්න නම් මොනවා වෙන්න වෙයිද? ඒකෙන් කියවෙන්නේ ආයෝජන සමානයි ඉතුරුම් කියලා. ඒකනේ is කියලා කියවෙන්නේ. මේ වක්‍රයේ දකුණට විතන් වෙන්න නම් මේ විචල්‍යයන් දෙකෙන් එකක් වෙනස් වෙන්න ඕන. නේද? ඇයි s ට සමාන ලක්ෂයන් මේ තියෙන්නේ? මොකක් මොනවා වුණොත්ද is වක්‍රයේ දකුණට විතන් වෙන්නේ? එහෙම නැත්නම් සමස්ත වෙළඳපොළ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන is වක්‍රයේ දකුණට විතන් වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? කියන්නකෝ බලන්න. ආයෝජන කියන්න. එක්කෙනා කියන්නේ තරහ වෙලා වගේ ඉන්නේ දැන් නේ. හරි. ආයෝජන වැඩි වෙන්න ඕනේ. හරි. ආයෝජන වැඩි වුණොත් මොකද ආයෝජන වැඩි වෙනකොට සමසිල්ලුම වැඩි වෙනවා. දැන් ඉතුරුම් නම් මොකද වෙන්න ඕනේ? ඒවා හිතන්න. ඉතුරුම් අඩු වුණොත් ඊට පැත්තෙන් හිතන්න. ඉතුරුම් අඩු වුණොත් ආයෝජන අඩු වෙනවා. ඉතුරුම් වැඩි වුණොත් ඒ ඉතුරුම් ආපහු ආයෝජනය සඳහා යොදවන්න පුළුවන්. ව්‍යාපාරිකයින්ගේ තව එකක් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයින්ගේ අනාගත අපේක්ෂා ධනාත්මක වුණු. ඒ කියලා කියන්නේ අනාගතයේදී මට වැඩිපුර ලාභ ලබන්න පුළුවන් අද වැඩිපුර ආයෝජනය කරොත්. එන ආයෝජන වැඩි වෙනවා. එහෙනම් ආයෝජනය වැඩි කරොත් මොකද වෙන්නේ? සමස්ත ඉල්ලුම වැඩිවීම නිසා is වක්‍රයේ දකුණට විතයි. එහෙනම් ආයෝජනයේ වැඩිවීම සමස්ත ඉල්ලුම AD වැඩිවීම නිසා ආයෝජනයේ වැඩි වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ජාතික ආදායම y2 දක්වා වැඩි වෙනවා. පොලි අනුපාතිකයක් වැඩි වෙනවා r1 දක්වා. එහෙනම් ඔය හැම වෙලේම කතා කරන්නේ ආයෝජන වැඩි කරන්න. ජාතික ආදායම වැඩි වෙනවා. දැන් ඊට පස්සේ ආදායමේ සිතයක් වන සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනවා. මතකද? ආදායමේ සිතයක් වෙන සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනවා එහෙම. ජාතික ආදායම වැඩි වෙනකොට දැන් මේක වැල වගේ හිතන්න තියෙන පුතේ. දැන් මේකට එහෙම තියරිය මට මේකයි කියක් කියන්න නැහැ එක. තියරිය තියෙනවා නමුත් මේක තමයි ඇත්තටම තියෙන්නේ. දැන් ජාතික ආදායම වැඩි වෙනවා. ජාතික ආදායම වැඩි වෙනකොට ආදායමේ සිතයක් වන L1 සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම වැඩි වෙනවා. ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ ඉතුරුම වැඩි වෙනවා. ඉතුරුම වැඩි වෙච්චාම ආපහු මොකද වෙන්නේ? ඉතුරුම වැඩි වෙච්චාම ආපහු ආයෝජන වැඩි වෙනවා. නේද? ආපහු එන is වක්‍රයේ දකුණට විතරයි. එතකොට ආපහු ජාතික ආදායම වැඩි වෙනවා පොලි අනුපාතිකයක් වෙනවා. හරි. එහෙනම් පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට අනිත් පැත්තට ගත්තා. පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට පොලි අනුපාතිකයේ ස්ථිතියක් තමයි L2.
L2 පොලි අනුපාතිකයේ තියෙනවා. එහෙනම් පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට සාපේක්ෂ චේතනාවේ මුදලට කරන ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ ආයෝජනය අඩු වෙන්න පුළුවන්. එහෙනම් ආපහු මොකද වෙන්නේ? IS වගේ වමට විතන් වෙන්නත්. බානුනේ මාර ක්‍රියාකාරකම් වෙන්නේ මේක. ඇත්තටම මේ ආර්ථිකය වෙන දේවල්. හරිද? එහෙනම් දැන් ඔයාලා මේක බලන්න ඕන නැත්තේ දැන් එහෙමනම් එකක් අපි ඉගෙන ගත්තා. ආයෝජනේ වැඩි වෙනවා නම් ජාතික ආදායමත් වැඩි වෙනවා, පොලි අනුපාතිකයත් වැඩි වෙනවා. ආයෝජන වැඩි කරනවා. ඒකේ අමතර බලපෑම් නිසා ආපහු ආයෝජනය අඩු වෙන්න පුළුවන්. ආයෝජන අඩු වුණොත් සමස්ත ඉල්ලුම අඩු වෙලා ආයෝජන වක්‍රය වමට විතන් වීම නිසා අවසානයේ ආයෝජන ඉතුරුම වලට සමාන විය යුතු නිසා බාණ්ඩ වෙළඳපොළ සමතුලිතයේදී ආපහු IS වක්‍රය වමට විතන් වෙලා ජාතික ආදායම අඩු වෙනවා සහ පොලි අනුපාතිකයේ අඩු. එහෙනම් ඒක නිසා IS වක්‍රය දැනට ආවෘත ආර්ථිකයකදී IS වක්‍රය දකුණට විතන් වෙන්නේ මොනවද? ආයෝජන වැඩි වීම. එහෙම නැත්නම් සමස්ත ඉල්ලුම වැඩි වීම. නිසා IS වක්‍රය දකුණට විතන් වෙනවා. තාම රජයේ මැදිහත් වෙලා නැහැ. ඒකට අපි පස්සේ කතා කරමු. right? එහෙනම් ආයෝජන අඩුවීම නිසා සමස්ත ඉල්ලුම අඩුවීම නිසා IS වක්‍රය වමට විතන් වෙන්න පුළුවන්. වමට විතන් වුණොත් ජාතික ආදායම අඩු වෙලා පොලි අනුපාතිකයේ අඩු වෙන්න පුළුවන්. එහෙනම් ජාතික ආදායම අඩු වෙනකොට ආදායමේ ස්ථිතියක් වන L1 අඩු වෙනවා. එතකොට ඉතිරි කිරීම අඩු වෙනවා. ඉතිරි කිරීම අඩු වෙච්චාම ආයෝජන අඩු වෙනවා. ආනු ගොඩක් දිගට ඒක සාර්වත්‍රික දේව කියන්නේ ඒකනේ. එක වැලවක්. පැහැදිලිද? ඊට පස්සේ මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මොකක්ද අපි උපකල්පනය කරේ? LM ස්ථාවරයි. මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් වෙනස් වෙන්නේ නැහැ. වෙළඳපොළේ මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. මුදලට කරන ඉල්ලුම දැනට පවතින තත්ත්වයෙන් වෙනසක් වෙන්නේ නැහැ කියන උපකල්පනය මත තමයි අපි මේ IS වමට දකුණට විතන් කරන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්තට සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? IS වක්‍රය වෙනස් නොවි පවතිනවා උපකල්පනය කරලා. ඒ කියන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් වලින් සමන්විත වන්නා වූ IS භාණ්ඩ වෙළඳපොළේ පවත්නා වූ සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයීම කිසිවිටකත් වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරොත් LM වක්‍රය විතන් වීම නිසා මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. හරිද? දැන් මෙහෙම තමයි සමතුලිතයක් කියලා තියෙන්නේ. අද කට උඹ දෙය දෙනවා. මේ ඔයාලා ගෙදර ඉන්නව මට මෙහි ඉන්න කතා කරපම උතුරු දෙනවා. මුළු වෙලාවම කතා කරන්නේ. right. කොහොම සමතුලිතය තීරණය වෙලා තියෙනවා. දැන් LM වක්‍රය දකුණට විතන් වෙන්න නම් මොනවද බලපාන්නා වූ සාධක දෙක? LM වක්‍රයේ දකුණට විතන් වෙන්න නම් මොනවද බලපාන සාධක දෙක? කියන්න බා. LM වක්‍රයේ දකුණට විතන් වෙන්න බලපාන සාධක දෙක මොනවද කියලාද හිතන්න. මේකෙත් කවුරක් කියන්නේ මුදල් LM වක්‍රයේ දකුණට විතන් වෙන්න බලපාන සාධක දෙක මොනව වෙන්නේ නැද්ද? දැන් අරකේ මං හිමීට කියලා දුන්නේ ඒකෙදි උත්තරයක් දුන්නා ඔයාලා. ඒක මං අයි අර හිමීට කිව්වනේ. දැන් ඒ වගේ තමයි මේකෙත්. මොකක් වෙන්නේ නැද්ද? අමාරුද? IS වලදී අපි කතා කරේ I සහ S. එහෙනම් LM වලදී මොකද්ද? L සහ M තමයි මුදල් ඉල්ලුම සහ මුදල් සැපයීම තමයි LM වක්‍රයේ වමට දකුණට විතන් වීමටත් බලපාන. අරකේ වගේම තමයි. මුදල් සැපයීම වැඩි වුණොත් දැන් අපි මුදල් සැපයීම එහෙම නැත්නම් මුදලට කරන ඉල්ලුම වැඩි වුණොත් LM වක්‍රය කොහාටද විතන් වෙන්නේ? කියන්න ඔයන් LM වක්‍රය කොහාටද විතන් වෙන්නේ?
මුදල් සැපීම වැඩි වුණොත් එල්ලෙම් වක්‍රය දකුණට විතරනවා. ඔන්න මුදල් සැපීම වැඩි වුණොත් එල්ලෙම් එක ලෙස දකුණට විතරනවා. එතකොට මොකද වෙන්නේ? පොලි අනුපාතිකය අඩු වෙලා ජාතික ආදායම වැඩි වෙනවා. හරිද? මුදල් සැපයුම අඩු වැඩි වුණොත් මුදල් සැපයුම තව දුරටත් වැඩි වුණොත් මොකද වෙන්නේ? එල්ලෙම් දෙක දක්වා ආපහු දකුණට විතරනවා. තව දුරටත් පොලි අනුපාතිකය අඩු වෙලා ජාතික ආදායම වැඩි වෙනවා. දැන් ඔයාලා මේ ගන්න තීරණ රාජ්‍ය ප්‍රතිපත්ති වලින් ගන්න තීරණ මේවත් එක සංසන්දනය කරන්න ඕන. පොලි අනුපාතිකය අඩු වෙනවා. මුදල් සැපයුම වෙළඳපොලේ වැඩි කරොත්. එහෙනම් මුදල් සැපයුම වැඩි කරන්න නම් ඔයාලා මූල්‍ය ප්‍රතිපත්ති යටතේ විවට වෙළඳ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පොලි අපි අඩු කරලා. ඒවා අඩු කරොත් වෙළඳපොලේ මුදල් සැපයුම වැඩි වෙනවා. එහෙනම් මුදල් සැපයුම වැඩි කරොත් එළිම වක්‍රේ දකුණට විතරනේ. එතකොට පොලි අනුපාතික ඔටෝමැටිකලි අඩු වෙලා ජාතික ආදායම වැඩි වෙන්න ඕනි. හැබැයි එහෙම වෙනවද? ප්‍රායෝගිකව කියලා බලන්න. එහෙම නැතුව මේ ඉගෙනගෙන වැඩක් නෑ. ඇත්තටම මේ වෙනවද? ඒත් එක්ක මුදල් සැපයීම අඩු වුණොත් මොකද වෙන්නේ? එල්ලෙම් වක්‍රේ වමට විතරයි. අතති මුදල් සහ එතකොට මොකද වෙන්නේ? පොලි අනුපාතිකය වැඩි වෙනවා. ජාතික ආදායම අඩු වෙනවා. තවදුරටත් මුදල් සැපයීම අඩු වුණොත් තවත් පොලි අනුපාතිකය වැඩි වෙනවා. ජාතික ආදායම තවත් අඩු වෙනවා. හරිද? එහෙනම් මේ දෙකම එකවර වෙන්න පුළුවන්. ඔයාලා ගෙදරදී ඇඳලා බලන්න ඕනි. ගෙදරදී ඇඳලා බලන්න ඕන. ඔතනින් නවත්තලා. මොකද මේ අපි කරේ ආවෘත ආර්ථිකයක් විතරයි. හරිද? මෙන්න මේ විතන්වීම ගැන තමයි බොහෝ විට අහන්නේ. දැන් රාජ්‍ය කටයුතු ඇතුළත් වුණාන් පස්සෙත් අපි කතා කරනවා දැනට මේ ආවෘත ආර්ථිකය. දැන් මේ සමතුලිතය වෙනස් වීම සඳහා මේ ටික හොඳට අහගන්න. මේ ටික ඉතා ඒ කියන්නේ මේ දැන් කරන ටික තමයි වැදගත් වෙන්නේ. අර වලට. ඔයාලට පැහැදිලිද මේ කියන ඒවා තමයි වැදගත්. අප බලමු මේ වගේ මේ නම්‍යතාවයටත් බලපාන සාධක මොනවද කියලා මේ වක්‍ර මේ හැඩයට LMIS y බිඳුවයි r. එහෙනම් මේ r දෙකේ y දෙකේ තමයි ජාතික ආදායම තීරණය වෙලා තියෙන්නේ. දැන් මේ කියන වක්‍ර දෙකම සමානව එකවර වෙනස් වෙන්න බැයි. සමානව හෝ වෙනත් ප්‍රමාණයකින් එකවර වෙනස් වෙන්න බැයි. එකවර වෙනස් වෙන්න පුළුවන්. දෙකම එකවර. නේද? අපි සමස්ත මුදල් සැපයුම වැඩි වෙන ප්‍රමාණයෙන්ම ආයෝජන වැඩි වෙනවා. එහෙම නැත්නම් ආයෝජන වැඩි වෙන ප්‍රමාණයෙන්ම මුදල් සැපයුම වැඩි වුණොත් දෙකම සමාන අනුපාතකින් දකුණට විතරයි. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මෙච්චරකින් දකුණට විතරනවා IS. ඒහා සමානවම දකුණට විතරනුණා L. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ එළින් આવොත් මෙහෙමද? නේද? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? IS වක්‍රයේ දකුණට විතන් වෙන්න බලපාපු හේතු කාරණා ඔයාලා දන්නවා. ආයෝජන වැඩි වීම, එහෙම නැත්නම් ඉතිරි කිරීම වැඩි වීම නිසා ඒකෙන් ආයෝජන වැඩි වෙලා ඒ ආයෝජන වැඩි වෙච්ච ප්‍රමාණයෙන්ම මුදල් සැපයුමත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමාන අනුපාතිකයෙන් දෙකම දකුණට විතන් වෙනවා. එහෙම වෙච්චහම වෙන්නේ පොලි අනුපාතිකයේ කිසිදු වෙනසක් සිදු නොවි ජාතික ආදායම මට්ටම වැඩි වෙනවා. දැන් ඔයාලා බලන්න ඕනේ එහෙම වෙන්නේ කොහොමද? ඒව තමයි හිතන්න ඕනේ. කොහොමද ආයෝජනය වැඩි වෙන්නේ? ආයෝජනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ආයෝජනය වැඩි වෙනකොට පොලි අනුපාතිකය කියන්නේ අඩු වෙලානේ. එහෙනම් පොලි අනුපාතිකය අඩු වෙනකොට පොලි අනුපාතිකයේ ස්විතයක් තමයි L2. අක්‍රියශේෂ මුදල් ඉල්ලුම්. එහෙනම් පොලි අනුපාතිකය අඩු වෙනකොට මොකද වෙන්නේ? පොලි අනුපාතිකය අඩු වෙනකොට මතක නැද්ද මේ ප්‍රස්තාරය? මතක නැහැ නේද? ඒක නෙවෙයි. පොලි අනුපාතිකය අඩු වෙනකොට ඔයාලා
මොකද කියන්නේ නැති එකයි. පොලි අනුපාතිකයේ මෙහෙම අඩු වෙනකොට මතක දාලා ද්‍රවශීලතා පාසය කියලා කිව්වේ. පොලි අනුපාතිකයේ මෙහෙම අඩු වෙනවා. නේද? එහෙනම් පොලි අනුපාතිකය අඩු වෙලා මෙහෙම දිග කොහොම ද්‍රවශීලතා පාස අවස්ථාවට ආවට පස්සේ තවදුරටත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මුදල් සැපයීම වැඩි කරොත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ද්‍රවශීලතා පාසයක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී ඇත්තටම LM වක්‍රයත් මේ අතට තිරස්කක්ෂයට සමාන්තරව ගමන් කරන අපි ඒක තව පස්සේ කතා කරමු වෙලා තියෙන හැටියට. එච්චර දුර යන්නේ නැතුව අපි එනම් මෙතෙන්දී කියවෙන්නේ වක්‍ර දෙකම එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොලේ සමස්ත ඉල්ලුම වැඩි වෙන ප්‍රමාණයෙන්ම මුදල් වෙළඳපොලේ මුදල් සඳහා කරන ඉල්ලුමත් එක්ක හා සමානව වැඩි වෙනවා නම් අවසානයේ ජාතික ආදායම වැඩි වෙලා පොලි අනුපාතිකය ඉස්තු වෙන තත් සිදු නොවි පවතින්න පුළුවන්. දැන් මෙහෙම ඔයාලා අර ඉල්ලුම සැපීම වල බලන්න ඕනේ. කොහොමද IS වඩා වැඩි අඩු වේගයකින් LM විකරනොත් දකුණට. දැන් එන්නේ ඒ ටික තමයි හොයලා බලාගෙන තියාගන්න. ඒක තමයි විභාගයට බොහෝ විට අහන්නේ. හරි? මොකද IS වක්‍රය දකුණට විතර වෙන ප්‍රමාණයට වඩා අඩු වෙනවා. මොන මේ IS වක්‍රය මෙච්චරකින් ඉඳලා. ඊට වඩා අඩු වෙන නම් අපි හිතමු මෙන්න මෙතන කියලා. ඔන්න LM දෙක මෙතන. මෙතෙන්ද විතර වෙනවා. අට වඩා අඩු. දැන් තිබ්බේ මෙතන. දැන් සමතුලිතය මෙතන. මොකද වෙලා තියෙන්නේ? පොලි අනුපාතිකයේ වැඩි වෙලා ජාතික ආදායමත් වැඩි වෙනවා. මේක ගණන් ගන්න මෙතනින් ගන්න බලන්න. එහෙනම් පොලි අනුපාතිකයේ සහ ජාතික ආදායම කියන දෙකම වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ එක අඩු වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. එකට වඩා අඩුවෙන් අඩු වෙනකොට අනික ඒකට වඩා වැඩියෙන් අඩු වෙනකොට එකක් වැඩි වෙනකොට එකක් අනික අඩු වෙනවා නම් එහෙම ඇදලා බලන්න ඕනේ මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම බලපුවාම ඔයාලට පැහැදිලි වෙයි. දැන් ගොඩාක් සැලවල අහන දෙයක් තමයි LM IS එහෙම සමතුලිතව තියෙන්නේ R2 Y2 බිංදුව. හරිද? එහි R එහි Y. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ගත්ත පොලි අනුපාතිකයේ පිළිබඳව ප්‍රතිපත්ති. එහෙම නැත්නම් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති. එහෙම නැත්නම් ලිහිල් නොකිය දැන් මෙහෙම අහලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ක්‍රියාත්මක කරපු මූල්‍ය ප්‍රතිපත්තිය නිසා IS සහ LM වක්‍රවලට වෙච්ච බලපෑම. එහෙම නැත්නම් IS LM විග්‍රහය මගින් විස්තර කරන්න රූප සටහන ඇඳ දක්වන්න කියලා කියන්නේ. දැන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව ගත්ත මූල්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද මේකේ ප්‍රශ්නේ කියන්නේ නැහැ මොන ප්‍රතිපත්තියද. ඒකට ඔයාලා දැනගන්න ඕනේ පොලි අනුපාතිකය අඩු කරලා 102 දක්වා SRR අඩු කරලා ඒ කියන්නේ චල සංචිත අනුපාතය අඩු කරලා එන අරන් තියෙන්නේ මොකද්ද? ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් ගත්තා කියන්නේ ඒක දැන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැනට වර්තමානයේ තත්ත්වය දැනගෙන ඉන්න ඕනේ. නමුත් දෙලින්ම දෙන්න පුළුවන් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම කියලාත් දෙන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ටයිට් එහෙම නැත්නම් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා කියන. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ අර වගේ චල සංචිත අනුපාතිකය අඩු කරනවා. පොලි අනුපාතිකය අඩු කරනවා. දැන් එහෙම වෙච්චහම මුදල් සැපයීම මොකද වෙන්නේ? ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරපුවාම මෑතකදී ගත්ත ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති නිසා මොකද වෙන්නේ? මුදල් සැපයීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. මුදල් සැපයීම වෙළඳපොලේ වැඩි වෙනවා. ඔයාලා දන්නවා SRR අඩු කරපුවාම මහ ජනතාව වෙතට යන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලා ණය දෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මුදල් සැපයීම වැඩි වෙච්චාම මොකද වෙන්නේ? මේ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉස්සරලාම අපිට කියන්නේ LM වක්‍රය දකුණට විතර. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් නව සමතුලිතය යටතේ පොලි අනුපාතිකයේ පහත ගිහිල්ලා ජාතික ආදායම වැඩි වෙලා.
දැන් මේ වාගේ එකක් කියන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙම නැත්නම් රජය අරන් තියෙන භාණ්ඩ වෙළඳපොලේ භාණ්ඩ සැපයුමේ වැඩිවීම. එහෙම අහන්න පුළුවන්. දැන් තවත් කාලෙකදී දැන් වෙළඳපොලේ මුදල් සැපයුම වැඩි කියලා හිතිච්ච නිසා ශ්‍රී ලංකා මහා බැංකුවට පුළුවන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ලිහිල් එකේ අනිත් පැත්ත. එහෙනම් SRR වැඩි කරන්න පුළුවන්, පොලි අනුපාතිකය වැඩි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? SRR වැඩි කරපුවාම වෙළඳපොලේ තියෙන එහෙම නැත්නම් අපි දන්නවා ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේ භාණ්ඩාගාර විවට වෙළඳ කටයුතු භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොලේ අලෙවි කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? වෙළඳපොලේ තියෙන මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් මුදල් සැපීම අඩු වෙනවා. මුදල් සැපීම අඩු වෙච්චාම මොකද වෙන්නේ? LM වක්‍රය වමට විතන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? LM වක්‍රය වමට විතන්නේ. LM වක්‍රය වමට විතන්නේච්චාම දැන් නව සමතුලිතය වෙන්න මෙතන. එතකොට මොකද වෙන්නේ? R3 කියන පොලි අනුපාතිකය වැඩි වෙලා ජාතික ආදායම තව ආපහු අඩු වෙනවා. හරිද? ඒ වගේ භාණ්ඩ වෙළඳපොළ IS වක්‍රයට බලපාන විදේශ අපි හිතමු ආයෝජන කියලා. ආයෝජන දිරිමත් කිරීම සඳහා දීපු මුදල් වලින් මිනිස්සු ආයෝජනය 125කින් වැඩි වෙලා. එහෙනම් ආයෝජනයේ 100. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මෑත කාලේ ඉන්න පරිභෝජන වියදම් 120කින් වැඩි වෙලා කියලා. එහෙම නැත්නම් ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා. COVID-19 වසංගතය කාලයට වඩා වර්තමානයේදී පරිභෝජන වියදම් වැඩි වෙලා. එහෙනම් පරිභෝජන වියදම් වැඩි වුණා කියලා කියන්නේ අපි දන්නවා සීදන සීදන ආයිනේ අතරදී බේනම් සමස්ත ඉල්ලුම වැඩි වෙලා. පරිභෝජනය කරන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙලා. අනිත් පැත්තෙන් ආයෝජනය සඳහා එහෙම නැත්නම් අපි හිතමු මොකද්ද ගොඩනැගිලි නිෂ්පාදනය එහෙම නැත්නම් මහා මාර්ග එහෙම නැත්නම් යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන වැඩි වෙලා. එහෙනම් ආයෝජන වැඩි වෙනවා කියලා කියන ආයෝජන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. ඒ කියන්නේ සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් පරිභෝජනය වැඩි වෙලා මෙහෙන් සංවර්ධනය සඳහා ආයෝජනය වැඩි වෙනවා. එහෙනම් ආයෝජන භාණ්ඩයි පරිභෝජන භාණ්ඩයි දෙකම සඳහා කරන ඉල්ලුම වැඩි වෙලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? IS වක්‍රය දකුණට විතර. ඒකෝට IS වක්‍රය දකුණට විතර වුණොත් දැන් ඉස්සෙල්ලා මෙතන තිබ්බේ දැන් නව සමතුලිතය මෙතන. එහෙනම් ජාතික ආදායම වැඩි වෙලා පොලි අනුපාතිකය වැඩි වෙලා. දැන් එන්න එහෙම දේවල් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක පැහැදිලිද? ඒ වගේ අර වර්තමානයේ පවතින තත්ත්වයන් මේ අපි රජයේ සම්බන්ධ කිරීම නෑ මේකට. රජයේ බදු ප්‍රතිපත්ති අපි අනිත් දවසේ සම්බන්ධ කරමු. දැනට ඔය කියපු සංකල්ප අනුව මුදල් සැපයුම ආයෝජනය අඩු වැඩි කිරීම නිසා මේ ආර්ථිකයේ පොලි අනුපාතිකය සහ සමතුලිත ජාතික ආදායම මට්ටම කෙරෙහි ඇති කරන්නා වූ ඍණාත්මක හෝ ධනාත්මක බලපෑම පිළිබඳව ඔයාලට යම්කිසි දෙයක් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා පුතේ. ඒක තමයි මේ පාඩමේ වැදගත් කොටසේ පළවෙනි අදියර. තව වැදගත් කොටස් ගොඩක් ඉස්සරහට කතා කරනවා. මේකේ ජාතික ආදායමට වන බලපෑම මේ වක්‍රය එහාට මෙහාට කරලා දැන් ඔයාලා ගෙදරදී කරලා බලන්න ඕනේ. ඒ කරලා බලන්නේ නිකන් වක්‍රය එහාට මෙහාට යනලා නෙමෙයි. ඒ වක්‍රය දකුණට වමට විතැන්නෙන්න මොනවද බලපෑම? ආයෝජන වැඩි වුණාද? ඉතිරි කිරීම අඩු වෙලා ඒ ඉතිරි කිරීම අඩු වෙච්ච නිසා ආයෝජන අඩු වුණාද? එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි වෙන්න බලපාන සාධක මහ බැංකුව විසින් අරගෙන තියනවද? එහෙම නැත්නම් මුදල් සැපයුම අඩු වෙන ප්‍රතිපත්ති දරන් තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති මත මෙන්න මේක මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි කරාට ඒ මුදල් සැපයුම වැඩි කරපු වේගයට වඩා මුදල් සැපයුම වැඩිවීම නිසා දැන් ඒක දන්නවනේ ඔයාලා මුදල් සැපයුම වැඩි වෙච්චාම අනිත් පැත්තේ මුදල් ඉල්ලුම සක්‍රීය අක්‍රීය ඔය ඔක්කොම හිතලා බලන්න. එතකොට ඒ වැඩි වෙච්ච මුදල් සැපයුම නිසා සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පැත්තෙන් වැඩි වෙනවට වඩා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පැත්තෙන් එහෙම නැත්නම් සමපේක්ෂණ චේතනාවෙන් මිනිස්සු මුදලට කරන ඉල්ලුම නම් වැඩි වෙලා තියෙන්නේ අනිවාර්යයෙන් පොලි අනුපාතික අඩු වෙනවා. පොලි අනුපාතික අඩු වුණොත් ආපහු ආයෝජන වැඩි වෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ජාතික නිෂ්පාදනය එහෙම නැත්නම් IS වක්‍රය දකුණට විතන් වෙන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රතිපත්තිය යටතේ අපි පොලි අනුපාතිකේ අඩු වෙලා තියෙනවා. එහෙනම් මුදල් සැපයුම වැඩි වෙච්ච නිසා මිනිස්සු පරිභෝජනයට නෙවෙයි නම් එහෙම නැත්නම් ගනුදෙනු චේතනාවෙන් නෙවෙයි නම් මේකට මේ සපයපු මුදල් ඉල්ලුම් කරලා තියෙන්නේ ආයෝජන චේතනාවෙන් නම් ඇත්තටම පොලි අනුපාතිකයේ අඩු වෙලා තව තවත් ආයෝජන වැඩි වෙලා ජාතික ආදායම
වැඩි වෙන්න ඕනේ මේක අනුව. ඒ කියන්නේ ඒ රජයේ ගත්තේ ක්‍රියාමාර්ගය තාත්විකද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ කියන ප්‍රතිපත්තියට මේ රූප සටහන ඇඳලා විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මේකේ වැදගත්කම. හරිද? තාර්වාර්ථික විද්‍යාව අමාරුනේ හරිම ලේසි පාඩමක්. මම කිව්වේ අර මේවා තමයි ආස හිතෙන්නේ. හැබැයි මේවා තමන් හිතන්න ඕනේ. එහෙම නැතු නිකම්ම හිතියට නම් මේක හරියන්නේ නැහැ. ඔතෙන් එනකම් පැහැදිලිද? අපි ඔතන නවත්තන්න යන අපි රාජ්‍ය මේකට මැදිහත් වෙන්නේ කොහොමද කියන එක අපි අනිත් දවසේ කතා කරමු. අර චුට්ටක් තියෙන අර එකම විදිහ නෙමේ ගොඩක් පාඩම් වල එක විදිහේ යන ඒවනේ යන්නේ මේකට හේතු මේකට කාරණා ඔහොමනේ. නමුත් ඒ ඔක්කොටම පසුබිම වෙච්ච විෂයක් තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒකින්ද මේක හරි පුළුල් විෂයක්. ඔයාලට තේරෙනවා ඇති එකට එකක් වෙනස් විදිහේ පාඩම් යන්නේ අපි ඒ කියන්නේ අර සංකල්ප ටිකක් වෙනස්නේ. හැබැයි මේ සංකල්ප ටික ඔක්කොම පුළුවන් නම් ඔයාලට අනිත් විෂයන් වල ගේමක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒ විෂයන් ඔක්කොම ආර්ථික විද්‍යාවෙන් කැඩිලා ගිහිල්ලා තියෙනවා කියලා ඔයාලට ඉගෙන ගන්නකොට තේරෙනවා ඇති. මේ ටික දන්නවා නම් ඒකෙන්නේ මේක ආවි කියලා මේ බොහෝ විට තේරෙයි. තව ටිකක් ඉගෙන ගන්නකොට අන්තිමට ආර්ථික විද්‍යාව තමයි මව් විෂය වෙලා තියෙන්නේ. බොහෝ විට මම හිතන්නේ මෑතකදී මේක කෝ සබ්ජෙක්ට් එකක් වෙයි. ඒක ඇත්තටම වෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව තමයි මේජර් සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ප්‍රධානම විෂය මේ ශාස්ත්‍රයේ ඇත්තටම. අනිත් ඒවා කැඩී බිඳිලා ආපු විෂයන් එහෙම නැත්නම් ව්‍යුත්පන්න වෙච්ච විෂයන්. ඉතින් ආර්ථික විද්‍යාව සියලු දෙනා ඉගෙන ගත යුතුයි ඇත්තටම. චුට්ටක් ඉතින් ආස හිතෙනවා. හැබැයි ඔයාලා ගැඹුරට මේක හිතන්න ඕනේ. නිකාම ඔය හිතියට නම් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔතෙන් එනකම් පැහැදිලිද? ඔයාලට එහෙම පුළුවන් ද රූප සටහන් ටිකක් හදලා මේක ඉගෙන ගන්න? ඔතෙන් එනකම් පැහැදිලිද කියන්නකෝ. මොකවන්න දැන් ගිහිල්ලත් ඇති කට්ටිය. එහෙමද? දොයි. එහෙම ටිකක් අමාරුයි ඉතින්. ඈ රයිට්. එහෙනම් ওই ටික ඔයාලා කොහොමද යෙදෙන්නේ කියන එක ගෙදරදී කරලා බලන්න. විභාගෙට හොඳටම ළඟයිනේ. අවුරුදු පහුවෙච්ච ගමන් තියයි. ඉතින් තව දවස් දෙකක් ඇතුළත අපි පුළුවන් තරම් කරමු. ඇත්තටම මම විනාඩියක්වත් නිකන් ඉන්නෙත් නැහැ. විනාඩියක්වත් කතා නොකර ඉන්නෙත් නැහැ. එක දිගටම කරේ පුළුවන්ම තරම් කරනවා. අපි බලමු රිවිෂන් උත් තියෙන රිවිෂන් වලදී ලොකු දෙයක් කරන්න බෑ. ඔයාලා තේ තමයි වැඩේ තියෙන ඉතුරු ටික. මේ පාඩමේ ඉතුරු කොටස් ඉතුරු දවස් දෙකේ කොහොම හරි කරනවා මම මේ පොඩ්ඩක් වැඩිපුර අරන් හරි. මොකද ගාන හදන්න. ලබන සතිය අපිට ওই තියරි කැලේ ඉවර කරපුවම ගාන එක්ක යන්න තියෙන්නේ. ඒක මම හිතන්නේ බැරි වෙන එකක් නැහැ අපිට අන්තිම සතියේ කරන්න. බලමු මේ විදේශ වෙළඳපොළ සම්බන්ධ කිරීම කෙසේ වෙතත් දේශීය වෙළඳපොළ ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන. විදේශීය අපි තව චුට්ටක් අර එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක මේක සම්බන්ධ කරන්න ඕනේ. මේ විනිමය අනුපාතිකය වෙනස් වෙනකොට BP වක්‍රය FB වක්‍රය අපි ඉස්සරහදී ඉගෙන ගන්න පොඩ්ඩක් වෙනස් වෙන විදිහ තමයි පොඩ්ඩක් ගැටලුකාරී වෙන්නේ. අපි ඔතනින් නවත්තුමු. එහෙනම් අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු. right okay thank you